කතා කරලා කියන්නේ ගෙවුශේෂ ලේඛනය මතක් කරන් ආවොත් ගෙවුශේෂ ලේඛනය කියන්නේ කිසියම් කාල පරිච්ඡේදයක් තුළ කිසියම් රටක නැත්නම් ආර්ථික ප්‍රදේශය තුළ නේවාසිකයන් සහ අනේවාසිකයන් අතර සිදුවන සියලුම ආර්ථික ගණන් සාරාංශගත ක්‍රමානුකූලව ඇතුළත් කරන්නා වූ ලේඛනයක් වගේ ගෙවුම් තුන් ලේඛනය කියලා. ගෙවුම් තුන් ලේඛනයේ ආකෘතිය අපි කතා කළා. ඊට පස්සේ ආකෘතිය දිනවා ඊට දෙකක්. එකක් ජංගම ප්‍රාග්ධන කියනවා. නැත්නම් මූල්‍ය ගිණීමේ ශේෂය. අපි ජංගම ප්‍රාග්ධන ගිණීමේ ශේෂයයි මූල්‍ය ගිණීමේ ශේෂය දෙක එකතු කරලා ලැබෙන පිළිතුර ශුන්‍යයි. ඒ කියන්නේ ජංගම ප්‍රාග්ධන ගිණීමේ ශේෂය මූල්‍ය ගිණීමේ ශේෂයට සමානයි කියලා අපි කතා කිරීමක් කළා. ජංගම ප්‍රාග්ධන ගිණීමේ ශේෂය මූල්‍ය ගිණීමේ ශේෂයට සමානයි කියලා කතා කළා. ඊට පස්සේ කතා කරලා ජංගම ගිණීමේ ආකෘතිය ගැන කතා කරමු යන්නේ. ජංගම ගිණීමේ ආකෘතිය කොටස් තුනයි. භාණ්ඩ හා සේවා ගිණුම, පාතිමික ආදායම් ගිණුම සහ ද්විතීයික ආදායම් ගිණුම. අපි කතා කළා භාණ්ඩ හා සේවා ගිණුම. ඒතර මේ භාණ්ඩ හා සේවා ගිණුමේ තියෙන නිෂ්පාදන ක්‍රියාකාරකම් තුنين පිළිවෙල. භාණ්ඩ හා සාධක වල සේවා පනන සහ ආනන අතර වෙනස. ඊට පස්සේ භාණ්ඩ හා සේවා ගිණුම කොටස් දෙකයි. එකක් භාණ්ඩ ගිණුමත් එක සේවා ගිණුම. භාණ්ඩ ගිණුමේ තියෙන්නේ නිෂ්පාදන ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් ලෙස පිළිවෙල වෙනද භාණ්ඩ හා හරි මූල්‍ය නෝන රත්තරන් මේක අන්තර්ගත වෙනවා. ලැබින් සාගිය අතර වෙනස භාණ්ඩ ගිණුම නැත්නම් මේකට කියනවා වෙළඳ ගිණුම කියලාත් කියනවා. මේකේ ශේෂයට අපි කියනවා භාණ්ඩ ගිණුමේ ශේෂය නැත්නම් වෙළඳ ගිණුමේ ශේෂය. ඊට සාධක සේවා ගිණුම. සේවා ගිණුමේ තියෙන සාධක නොවන සේවා අපනයන සාහන අතර වෙනස. සාධක නොවන සේවා අපි හඳුනාගත්ත ප්‍රවාහන සංනිවේදනයේ රක්ෂණය ඊට පස්සේ දීපල වෙනදා සහ අස්පෘශ්‍ය වත්කම් ආසිතව ඇති වෙන සේවා අපි මෙහිදී කතා කළා. දෙයිය තමයි පාතිමික ආදායම් ගිණුම. පාතිමික ආදායම් ගිණුම. දැන් පාතිමික ආදායම් ගිණුමේ සාධක සේවා. සේවා ගිණුමේ සාධක නොවන සේවා. පාතිමික ආදායම් ගිණුමේ සාධක සේවා. එහෙනම් මෙන්න මේ සාධක සේවා ලැබීම සහ ගෙවීම අතර වෙනස. ලැබීම සහ ගෙවීම අතර වෙනස තමයි අපි කියන්නේ පාතිමික ආදායම් කියලා. අපි දන්නවා ජාතික ගිණුම් කරන එක කතාන සුද්ධ පාතිමික ආදායම්. සුද්ධ පාතිමික ආදායම් කියන්නේ පාතිමික ආදායම් විශේෂය. ගන්නයක් පාතිමික ආදායම්. නේවාසිකයන්ට නිෂ්පාදන ක්‍රියාවලිය ඔවුන්ගේ දායකත්වයේ වෙනුවෙන් වන ලැබීම් සහ මූල්‍ය හා ස්වභාවික වත්කම් අනේවාසික සැපීම වෙනුවෙන් වන ලැබීම් පාතිමික ආදායම් යටතට ගැනීම. ජාතික ගිණුම් සම්පාදනයේ මේ සුද්ධ විදේශ පාතිමික ආදායම් ලෙස හැදින්නේ. පාතිමික ආදායම් ගිණුමේ ඇතුළත් වන ගනුදෙනු ලියා ගන්න. සේවක වැටු පාතිමික ගිණුම ඇතුළත් වෙන සේවක වැටු. සේවක වැටු. අර විශේෂම සේවක වැටු කියන්නේ අවුරුද්දකට අඩු කාලයක් තුල ගෙවන වැටු හයිලයිට් කරලා තියා ගන්න වසරකට වඩා අඩු කාලයක් තුල. සේවක වැටු කියන්නේ කෙටි කාල සේවක වැටු වසරකට වඩා අඩු කාලයක් සඳහා වෙනත් රට සඳහා කරන්න හට ගෙවන දීමන. නම් සේවක වැටු කියද්දී විදේශයක අපි දන්නා ළමයි විදේශගත වෙලා ඉන්න ගෘහණියක් ලබා ගන්නා වැටුප මෙතනට ඇතුළත් වෙන්නේ නැහැ. පාඩම මතන මම කතා කරන ජාතික ගිණුම් කරණය තුල විදේශ සේවා නිත්‍ය ආඥා පනතේ තුල කියනවා හරි විදේශයක වැඩ කරන ගෘහණියක් ඒ රට නේවාසික වෙනවා මේ රට නේවාසික වෙන්නේ නැහැ. අන්න ඒ නිසා එයා උපය ගන්න ආදායම එයා උපය ගන්න වැටුප මෙතනට අයිති වෙන්නේ නැහැ. මෙතනට අයිති වෙන්නේ වසර වල අඩු කාලයක්. උපය ගන්න ආදායමයි. ඒක හරියට හයිලයිට් කරලා තියාගන්න වසර වල අඩු කාලයක් තුල උපය ගන්න ආදායම. කෙටි කාලයක උපය ගන්න ආදායම. ඊට පස්සේ උපදේශන සේවා තියෙනවා විදේශ තානාධිපති කාර්යාලයට ජාත්‍යන්තර සංවිධාන සේවා සේවය කරන කාර්ය මණ්ඩල සඳහා ගෙවන ලබන වැටුප් ආදී. ඊට පස්සේ ආයෝජන ආදාය. ආයෝජන ආදාය. ආයෝජන ආදාය. ආයෝජන ආදාය කියන්නේ ලාභ ලාභාංශ පොලි පෙති ආයෝජන ඉපෙව් පෙති ආයෝජන ඉපෙව් නේ. නැවත ආයෝජන අස්ති බිවෙන ඉපෙව්. ඉපෙව් මත කියන පෙති ආයෝජන නෙමෙයි පෙති ආයෝජන ඉපෙව්. පෙති ආයෝජන ඉපෙව් කියන හයිලයිට් කරලා තියාගන්න. ඍජු ආයෝජන විජායන අනුගත ආයෝජන හා සංචිතවත්කම් මත බිහි වූ ලාභ ලාභාංශ පොලි පෙති ආයෝජන ඉපෙව්. නැත්නම් ඍජු ආයෝජනවත් විවිධ ආයෝජනවත් අනුගත ආයෝජන සංචිතවත්කමත් නෙමෙයි ඒ ආසිතෙන් බිහිවන ප්‍රතිලාභය. මෙතනට ඇතුළත් වෙන පාතිමික ආදායම් ගිණුමට ඇතුළත් වෙනවා. ඊගාට
ඊගායක නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන ස්වභාවික වත්කම් බදු දීමෙන් උපයා ගන්න ආදාය නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන ස්වභාවික වත්කම් නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන ස්වභාවික වත්කම් බදු දීමෙන් උපයා ගන්න ආදාය ස්වභාවික වත්කම් බදු දීමෙන් උපයා ගන්න ආදාය හරියට තේරුම් ගන්න මෙතන කතා කරන්නේ නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන ස්වභාවික වත්කම් කියන්නේ ස්වභාවික අපි සේවා කිරීම ඇතුළත් කරේ අස්පෘශ්‍යවත් නිෂ්පාදනයේ මූල්‍ය නොවන අස්පෘශ්‍යවත් ඒ කියන්නේ පුරස්කාරක බලපත්‍ර ගාස්තු ඒවා තමයි සේවා කිරීම ඇතුළත් කරේ පුරස්කාර ගාස්තු බලපත්‍ර ගාස්තු එතන මෙතන ඇතුළේ ඉන්නේ ස්වභාවික සම්පත් නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන ස්වභාවික සම්පත් එතන ස්වභාවික සම්පත් බදු දීමෙන් ලැබෙන බදු කුලිය. එතන බදු කුලිය ඇතුළත් වෙන්නේ පාත්‍රික ආදායයි බදු කුලිය. ඒ කියන්නේ සරල කියන භූමිය කුලිය දීපුවම වේ ගන්න ආදායම බදු කුලිය කියන්නේ. එතන බදු කුලිය. හරි. මෙම සාධක ආදාය ලැබීම සහ ගෙවීම අතර වෙනස පාත්‍රික ආදාය කිරීමේ ශේෂය නම් වේ. මේ ධන නම් පාත්‍රික ආදාය කිරීමේ අතිරික්තයක්ද? ඍණ නම් පාත්‍රික ආදාය කිරීමේ හිගයක්ද වේ? ලංකාවේ තියෙන හිගයක්. ලියා ගන්න කොටුවේ පාත්‍රික ආදාය ලැබීම ඍණ පාත්‍රික ආදාය ගෙවීම. පාත්‍රික ආදායම් ලැබීම ඍණ පාත්‍රික ආදාය ගෙවීම. පාත්‍රික ආදාය ලැබීම ඍණ පාත්‍රික ආදාය ගෙවීම සමානයි පාත්‍රික ආදාය ගෙවීම විශේෂය. පාත්‍රික ආදායම් ගිණුමේ ශේෂය. පාත්‍රික ආදාය ගෙවීම විශේෂය සමානයි පාත්‍රික ආදාය ලැබීම ඍණ පාත්‍රික ආදාය ගෙවීම. පාත්‍රික ආදාය ලැබීම ඍණ පාත්‍රික ආදාය ගෙවීම. අත්දසන් ද්විතීක ආදායම් ද්විතීක ආදායම් ගන්න ඊට පස්සේ අපි යනවා ද්විතීක ආදායම් ගැන. ළමයි ද්විතීක ආදායම් කියන අන්තර්ගත වෙන්නේ අපි දන්නා ද්විතීක ආදායම් කියන්නේ ජාතික ගිණුම් කරේ අපි හඳුන්වන විදේශ සුද්ධ වර්තන සංක්‍රාම කියලා. විදේශ සුද්ධ වර්තන සංක්‍රාම තමයි ද්විතීක ආදායම් කියලා සලකන්නේ මෙතන. ඒතර ද්විතීක ආදායම් කියන අන්තර්ගත වෙන්නේ ඒකපාර්ශ්ව දීම. ඒ කියන්නේ වර්තන සංක්‍රාම. ඒතර මේ වර්තන සංක්‍රාම ලැබීම සහ ගෙවීම අන්තර්ගත වෙනවා ද්විතීක ආදායම්. අපි දන්නේ වර්තන සංක්‍රාම දෙආකාරයි. එහෙනම් ද්විතීක ආදායම් ඇතුලේ තියෙනවා වර්තන සංක්‍රාම දෙආකාර. එකක් තමයි පෞද්ගලික මට්ටමින් ලැබෙන සංක්‍රාම. පෞද්ගලික මට්ටමින් ලැබෙන සංක්‍රාම. පෞද්ගලික සංක්‍රාම. පෞද්ගලික වර්තන සංක්‍රාම. අන්ත රාජ්‍ය මට්ටමින් ලැබෙන සංක්‍රාම. රාජ්‍ය මට්ටමේ හම්බෙන සංක්‍රාම. ඒත් වර්තන හරි කවුරු හරි මට මේ පෞද්ගලික වර්තන සංක්‍රාම කියලා සලකන්නේ මොනවද කියලා පොඩ්ඩක් මට කියන්න. පෞද්ගලික වර්තන සංක්‍රාම කියලා සලකන්නේ මොනවද? මොනවද හුන්නේ? ඔව් විදේශ සේවා විත්තේ පේෂණ. විදේශ සේවා නියුක්තික පේෂණ. අවදාන විදේශ සේවා නියුක්තික පේෂණ කියන්නේ අපේ විදේශගත වෙලා ඉන්න අය හරි ගුව සේවයේ වගේ නියන අය එන් උපේ ගන්න ආදායම් අපි ගෙවන කොටස සහ මෙහෙන් හෙට යවන කොටස අතර වෙනස අපි මෙතන ගන්නවා විදේශ සේවා නියුක්ති පේෂණ සුද්ධා කියන. රාජ්‍ය සංක්‍රාම කියන නිර සංක්‍රාම. නිර සංක්‍රාම. එහෙනම් නිර සංක්‍රාම ලැබීම සහ ගෙවීම අතර වෙනසත් විදේශ සේවා නියුක්ති පේෂණ ලැබීම සහ ගෙවීම අතර වෙනසත් අන්තර්ගත කරගන්නවා ද්විතීක ආදායම්. එහෙනම් ද්විතීක ආදායම් වීම අන්තර්ගත වෙන්නේ පෞද්ගලික වර්තන සංක්‍රාම සුද්ධා රාජ්‍ය වර්තන සංක්‍රාම සුද්ධ කියන දෙකේ එකතුව ද්විතීක සංක්‍රාම කිරීමට අන්තර්ගත වෙනවා. ඒදී විශේෂයෙන් අවධාරණය කරනවා රක්ෂණය තමයි. රක්ෂණය වල මතකනවා කතා කරා. අපි කතා කරා රක්ෂණය ගැන කතා කරද්දී එකක් ජීවිත රක්ෂණය. ජීවිත රක්ෂණය. අනිත් ජීවිත නොවන රක්ෂණය.
ජීවිත නොවන රක්ෂණ. අපිට ජීවිත රක්ෂණය ඇතුළත් වෙන්නේ සේවා ගිණුමට. ජීවිත රක්ෂණය ඇතුළත් වෙන සේවා ගිණුමට. ජීවිත නොවන රක්ෂණය ඇතුළත් වෙනවා තමයි. ද්විතීක ආදාය ගිණුම. ජීවිත නොවන රක්ෂණය ඇතුළත් වෙනවා ද්විතීක ආදාය ගිණුම. හරි. හරි. ද්විතීක ආදාය ගිණුම. නේවාසික සහ අනේවාසික අතර සිදුවන වර්තන සංක්‍රමණ ගානතර ද්විතීක ආදාය ගිණුම ඇතුළත් කෙරේ. රජයේ වර්තන සංක්‍රාම සහ පෞද්ගලික පේෂණ විදේශ රට සේවා නියුක්තියකින් විසින් මේ රටේ වන ලබන මුදල් හෝ භාණ්ඩ මෙම ගිණුම ඇතුළත් වේ. එක ලියා ගන්න. පෞද්ගලික වර්තන සංක්‍රාම. පෞද්ගලික වර්තන සංක්‍රාම. පෞද්ගලික වර්තන සංක්‍රාම. පෞද්ගලික මට්ටමේ සිදුවන ජංගම සංක්‍රාම. පෞද්ගලික මට්ටමේ සිදුවන ජංගම සංක්‍රාම. ඒ කියන්නේ උදාහරණ විදේශ සේවා නියුක්තියකින් මේ රටේ වන පේෂණ විදේශ සේවා නියුක්ති පේෂණ. දෙක නිල වර්තන සංක්‍රාම. නිල වර්තන සංක්‍රාම. නිල වර්තන සංක්‍රාම. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සිදුවන ජංගම සංක්‍රාම. උදාහරණ ඇමරිකානු රජයේ ශ්‍රී ලංකාවට ලබා දෙන වර්තන ස්වරූපය තියාගන්න. මෙම සංක්‍රාම ලැබීම සහ ගේම අතර වෙනස ද්විතීක ආදාය ගිණුමේ ශේෂය නම් වේ. දන්නම් අතිරික්තයක් වෙන ද්විතීක ආදාය ගිණුම. මේ රින්නම් පිගියක් කියලා අපි සලකනවා. හරි ගන්න. ද්විතීක ආදාය ගිණුමේ ශේෂය නම් හදා ගන්න පුළුවන් බව. ද්විතීක ආදාය ගිණුමේ ශේෂය. ද්විතීක ආදාය ගිණුමේ ශේෂය. හරි ද්විතීක ආදාය ගිණුමේ ශේෂ සමානයි. විදේශ සේවා නියුක්ති ප්‍රේෂණ විදේශ සේවා නියුක්තික පේෂණ සුද්ධගේ ලැබීම සහ ගිණුම අතර සුද්ධ එකතු කරනවා නිල වර්තන සංක්‍රාම සුද්ධ ලැබීම සහ ගිණුම අතර වෙනස නිල වර්තන සංක්‍රාම සුද්ධ කියලා ගත්තේ ලැබීම සහ ගිණුම අතර වෙනස විදේශ සේවා නියුක්ති පේෂණ සුද්ධ කියලා ගත්තේ ලැබීම සහ ගිණුම අතර වෙනස ये देखिए कि अपने पास गणना द्वितीयक आदाय गिणुम में शेष द्वितीयक आदाय गिणुम में शेष द्वितीयक आदाय गिणुम में शेष हाँ अब ये कथा करें गिणुम शेष लेके जंगम गिणुम में शेष और गिणुम शेष लेके जंगम गिणुम में शेष है देखिए अब ये बड़ी उठते क्या इतना डी करें गा वार्ते ना अभ्यास या අපි කිව්වා බැරවලින් හරාඩු කළා තමයි විශේෂය ගන්නෙ. පා මේක තනියම හදාගෙන යන්නේ. තනියම හදාගෙන යන්න. එක්කෝ මාත් එක්කම හදාගෙන මම කියන්නක් ගන්න. දෙන්න ස්තව තනියම හදන්න. පා මෙහෙමයි කරන්න ඕනේ තනියම හදාගන්න. තනියම හදාගන්න. බැර හර ශේෂ කියවලා තනියම හදන්න. කියවලා නිකන් නෙවෙයි කියවලා තනියම හදාගෙන යන්න. එතකොට මේ කියනවා පළවෙනි අයිතමයි භාණ්ඩ හා සේවා ගිණුම භාණ්ඩ හා සේවා ගිණුම දෙර හර ශේෂය හරි එයාට කියනවා වෙළඳ ගිණුම එයාට කියනවා වෙළඳ ගිණුම එයාට කියනවා වෙළඳ භාණ්ඩ වෙළඳ භාණ්ඩ හරි. ඒතර වේදවාල්ල ගන්න බැර. එළ ලිංග විශේෂ සාමාන්‍ය විනාඩියක් ගන්න. මේක 10යි. මේක 1500යි. හරි. ඊට පස්සේ මූල නෝන රත්තරන්. මූල නෝන රත්තරන්. 500යි 750යි. ඔයගේ ගන්න. ඒතර ඒක සුළු කරලා ගන්න. බැරලෙන් හරහා වෙන්නේ 10න් අඩු වෙන 1500ක් 500යි. මෙතන 250 ඍණ ඒ දෙක එක්කලා ගෙන්න විලඳ ගිණුමේ ශේෂය ඒ දෙක එක්කලා විලඳ ගිණුමේ ශේෂය විලඳ ගිණුමේ ශේෂය අපිට හම්බ වෙනවා නම් මේ දෙක එකතු 750යි හරි 750ක් ඍණ ඊට පස්සේ භාණ්ඩ හා සේවා ගිණුමේ ශේෂය හොයාගන්න සේවා ගිණුමේ ශේෂය හොයන්න ඕන. එතකොට සේවා ගිණුමේ ශේෂය
ටයි දාලා දත්ත ටික දාගෙන එළිය හදාගෙන යන්න. සේවා ගිණුමේ ශේෂ්ඨ. සේවා ගිණුමේ ශේෂ්ඨ. අයිතව ටික මතක හිටින්නත් එක්ක කියවගෙන යන්න. පෙවානේ සම්රාජ් සංචාරක ඉදිකිරීම ජීවිත රක්ෂණය විශ්‍රාම වැඩු මූල්‍ය සේවා විදුලි සංදේශ සහ පරිගණක සේවා වෙනත් ව්‍යාපාරික සේවා රජයේ භාණ්ඩ හා සේවා දත්ත ටික දාගෙන යන්න. සාමාන්‍ය ලංකාවේ සේවා ගිණුමේ තියෙන්නේ ධනාගය. හරි. සේවා ගිණුමේ ධනාගයක් තියෙන සුළු සාමාන්‍ය වගේ දත්ත දාගෙන හදාගෙන යන්න. හදාගෙන සේවා ගිණුමේ ශේෂය ගේන්න මෙතන. සේවා ගිණුමේ ශේෂය ගෙනල්ලා බාහ්‍ය වෙනද ගිණුමේ ශේෂය ඒක වල මෙතන උත්තරේ ගියේ. ඉදිරියට අද පාඨමික ආදායම ගිණුමේ කියන්නේ ලංකාවේ විනාගය. ද්විතීයික ආදායම ගිණුමේ ධනාගයක් තියෙනවා. තව හරිද? බාහනාර්ථ කියලා ඊට සේවා ගිණුම. ඒ අධ්‍යයන ප්‍රවාහනේ වාගත්තා බැර 100යි 50යි මෙතන 50යි සංචාරක 25යි 20යි 5යි ඔයගේ දත්තරේ ගත්තා. හරි හරිනේ. ඒ වගේ දත්තරේ අරගෙන ඉඳලා හදාගත්තා. හදාගෙන උත්තරේ සේවා ගිණුමේ ශේෂය කියලා මෙතනට ගත්තා ඉරිදුවා. ඊට පස්සේ මේකයි එකතු කරලා මෙතනට ගත්තා බාණ්ඩ හා සේවා ගිණුම කියන. බාණ්ඩ හා සේවා ගිණුම කියන. ඊට පස්සේ දෙවෙනි අයිතමේ පාඨමික ආදායම සේවක වැටු 10යි 2000යි 10යි ඊට පස්සේ ආයෝජන ආදායම ඒකත් ඔය වගේ සංඛ්‍යා දාගත්ත 1500යි 2500යි 10යි ඍණ ඒ දෙක තුල මෙතනට ගත්තා පාඨමික ආදායමේ විශේෂය 2000යි ඍණ ඊට පස්සේ ඔයා ද්විතීයික ආදායම ගිණුම ගත්තා තුන්වෙනි අයිතමේ ද්විතීයික ආදායම ගිණුම රාජ්‍ය නැත්නම් නිරසංක්‍රාම සුද්ධ කියලා ගන්න. පරහිත සුද්ධ නිරසංක්‍රාම සුද්ධ හරි නිරසංක්‍රාම සුද්ධ කියලා ගත්තා. නිරසංක්‍රාම සුද්ධගේ ලැබීම සහ ගෙවීම අතර වෙනස මොන කෙලින් මුසුරු කළා උනේ නිරසංක්‍රාම මෙතන 10යි සුද්ධපා වෙනවා ආරබය අරගෙන මෙතන 10යි මෙතන 500යි මෙතන 500ක් දාන ඊට පස්සේ විදේශ සේවා නිත්‍ය පේෂණ ඒ වගේ සංඛ්‍යාවක් ගත්තා අරගෙන ඒ උත්තරේ වාගත්තා මෙතනට ඒ උත්තරේ ගත්තා මෙතනට ඒ අරගෙන බාණ්ඩ හා සේවා ගිණුමත් පාඨමික ආදායම් ගිණුමත් ද්විතීයික ආදායම් ගිණුමත් කියන මේ සියල්ල එකතු කරලා ඔයාලට උත්තරේ ගත්තා ජංගම ගිණුමේ ශේෂය කියන. ජංගම ගිණුමේ ශේෂය කියන. හරි. එහා පැත්තේ තියෙනවා පාස් පේපර්ස් අභ්‍යාසය. කරන්න බෑ. පාස් පේපර් එකක් තියෙනවා කරන්න. හරියම හදාගෙන යන්න. ගන්න බෑ. එක්තරා කල්පිතාර්ථයේ ගෙවතු වලගෙන ජංගම ගිණුමට අදාළ ගණිත සාරාංශය පහත වගේ දෙකේ. සියලු සංඛ්‍යා රුපියල් බිලියන වල. ඉහත දත්ත ඇසුරින් පහත සඳහන් දෑ ගණනය කරන්න. ඉහත දත්ත ඇසුරින් පහත සඳහන් දෑ ගණනය කරන්න. වෙළඳ ශේෂය ගණනය කරන්න කියනවා. ඒවා දන්න වෙළඳ ශේෂය ඇතුළත් වෙනවා වෙළඳ භාණ්ඩ. එන ගන්න වෙළඳ භාණ්ඩ බැර හර ශේෂය. හරි. වෙළඳ භාණ්ඩ බැර 80යි. සෝරි 800යි. හර තියෙන 1200යි. එහෙනම් ශේෂය තියෙනවා ඍණ 400. හර බැර ශේෂය. ඊට පස්සේ අදන්න වෙළඳ ගිණුමට තවදුරටත් අයිති වෙනවා මූල්‍ය නොවන රත්තරන්. එහෙනම් මූල්‍ය නොවන රත්තරන්. මූල්‍ය නොවන රත්තරන් 5යි 55යි එතරම් වෙනවා 50ක් ඍණ. මේ දෙක එකතුව 450ක් හම්බ වෙනවා ඍණ වෙළඳ ගිණුමේ ශේෂය. වෙළඳ ශේෂය. හරි ඍණ 450යි වෙළඳ ශේෂය.
ඊට පස්සේ යනවා භාණ්ඩ හා සේවා කිරීමේ ශේෂය. එහෙනම් අපිට භාණ්ඩ කිරීම තමයි මේ තියෙන වෙනස් ශේෂය කියන්නේ භාණ්ඩ කිරීම. මේ තියෙන භාණ්ඩ කිරීම. වෙනස් ශේෂය කියන්නේ භාණ්ඩ කිරීම. එතකොට අපිට ආයෙ හොයාගන්න සේවා කිරීම. හොයාගෙන භාණ්ඩ හා සේවා කිරීම හොයාගන්න වෙනවා. එහෙනම් සේවා කිරීම හොයාගන්න. සේවා කිරීම භාණ්ඩ සේවාවට ඇතුළත් වෙන දේ සේවා කිරීම මූල්‍ය සේවා ඇතුළත් වෙනවා. මූල්‍ය සේවා. මූල්‍ය සේවා 25යි 30යි සමානයි 5යි. ගුවන් සේවා 100යි 60යි 40යි. ආණ්ඩුවේ සංග්‍රාම මුහුදු ප්‍රවාහනය 180යි 150යි 30යි. පොලි ආදාය සේවා නීතියේ පේන සංචාරය 140යි 100යි. ඉගෙන 40යි 140යි 140යි සංචාරය. විදුලි සංදේශන සේවා විදුලි සංදේශන සේවා විදුලි සංදේශන සේවා 75යි 30යි 45යි. හරි ඒ අනුව ඒ ඊගතු කරපුවා කීයක් ආවද කියලා උත්තරේ හදපු කෙනෙක් මට කියන සේවා කිරීමේ ශේෂය කීයද? ලා හදපු කෙනෙක් මට උත්තරේ කියන සේවා කිරීමේ ශේෂය 155යි 155යි. අනිත් අය හරියද? 155 දෙන්නේ 150යි. මෙතන ඍණ 5යි. උතර ධන ආරංගියත් වගේ. 25න් ටිකක් අඩු කරපුවා ඍණ 5යි. උතර මේක කියනවා 40 තුන 120යි 120යි කියන්නේ 150යි. සේවා කිරීමේ ශේෂය. සේවා කිරීමේ ශේෂය. නමුත් අපි ගන්න සේවා කිරීමේ ශේෂය නෙමෙයි. භාණ්ඩ හා සේවා කිරීමේ ශේෂය. එහෙනම් අපි හොයාගන්න වෙනවා භාණ්ඩ හා සේවා කිරීමේ ශේෂය. ඒකට භාණ්ඩ කිරීමයි. භාණ්ඩ කිරීමට එකතු වෙනකොට සේවා කිරීම. එතකොට අපිට භාණ්ඩ කිරීම අපි හොයාගත්තා 450ක් ඍණ. සේවා කිරීම හොයාගත්තා ධන 150යි. බිඳුවයි 4න් එකක් කියන්නේ 3යි 300. අපිට හම්බ වෙනවා 300යි රුපියල් බිලියන. මෙතන රුපියල් බිලියන. මේකට රුපියල් බිලියන. හරි. ඊට පස්සේ යනවා පාතිමික ආදාය කිරීමේ ශේෂය. පාතිමික ආදාය කිරීමේ ශේෂය. බලන්න පාතිමික ආදායකට ඇතුළත් වෙනවා සේවක වැටු. සේවා කලමේ සේවක වැටු. සේවක වැටු හර 5 බැර 5යි හර 10යි ඍණ 5යි. ඊට පස්සේ ලාභාංශ. හරි ලාභාංශ. ලාභාංශ බැර 10යි හර 70යි ඍණ 60යි. ගුවන් ප්‍රවාහනේ ආණ්ඩුවේ සංග්‍රාම මුහුදු ප්‍රවාහනේ පොලි ආදාය. පොලි මෙතන ඉරක් කෙනෙක් බැරශේෂයක් තියෙන 35යි. හරශේෂයක් තියෙන 35යි. පොලි ආදාය. සේවා නීති පෙස සංචාරක එච්චරයි. ඉතින් ඒක අපිට හම්බ වෙනවා 100යි. ඍණ පාතිමික ආදාය කිරීමේ ශේෂය. හරිද නේද? පාතිමික ආදායම් කිරීමේ ශේෂය. පාතිමික ආදාය කිරීමේ ශේෂය හම්බ වෙනවා 100යි. පාතිමික ආදාය කිරීමේ ශේෂය 100යි. පාතිමික ආදාය කිරීමේ ශේෂය 100යි. පාතිමික ආදාය කිරීමේ ශේෂය 100යි.
ඊට පස්සේ ආන ද්විතීක ආදායගේ විශේෂය. ද්විතීක ආදායගේ විශේෂය පොඩ්ඩක් ටික වකනවා. ද්විතීක ආදායගේ විශේෂයට ඇතුළත් වෙනවා ආණ්ඩුවේ සංග්‍රහය. බැරහර ශේෂය 15න් අඩු කරනවා බිඳුවක් උත්තරයක් වෙන විතර 15යි. ඊට පස්සේ සේවානියුක්ත පේෂණ. සේවානියුක්ත පේෂණ. බැරහර ශේෂය 285න් අඩු කරනවා 50 235යි. එතන වෙනවා 250. ද්විතීක ආදායගේ විශේෂය. रुपया बिलियन ද්විතීක ආදායගේ විශේෂය रुपया बिलियन. ඊට පස්සේ අපි දත්ත ටික පුරව ගන්න යක්. මෑත වර්ෂයේ ජංගම කිරීමේ ශේෂය. මෑත වර්ෂයේ ජංගම කිරීමේ ශේෂය. වෙළඳ කිරීම, සේවා කිරීම, පාරමික ආදායම් කිරීම, ද්විතීක ආදායම් කිරීම, ජංගම කිරීම. ටග්ගල පුරව ගන්න කරු 2016 වෙළඳ කිරීම ඍණ 8873යි. 8873යි. සේවා කිරීම 2879යි. 2879යි. පාත්මික ආදායම් කිරීම ඍණ 2202යි. 2202යි. ද්විතීක ආදායම් කිරීම 6453යි. 6453යි. ජංගම කිරීම ඍණ 1742යි. 1742යි. 2017 ඍණ 9619යි. ඍණ 9619යි. 3302යි. 3302යි. ඍණ 2319යි. ඍණ 2319යි. 6327යි. 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 ඍණ 2309යි. ඍණ 2309යි. ඍණ 2309යි. 2018 ඍණ 9619යි. sorry 2018 ඍණ 10343ද විරශේෂය 2018 ඍණ 10343යි. 10343යි. සේවා ගිණුම 3766යි. 3766යි. පාත්මික ආදායම් ගිණුම 2399යි. 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 ද්විතීක ආදායම් ගිණුම 6163යි. 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 ජංගම ගිණුම ඍණ 2814යි. 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 ඉන්ලා විශ්ව වාර්තා පොඩ්ඩක් ගන්නකම්. ලියා ගන්න 19. 19. වෙළඳ ගිණුම ඍණ 7997යි. ඍණ 7997යි. ඍණ 7997යි. සේවා ගිණුම 2849යි. 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 පාත්මික ආදාය සුද්ධ ඍණ 2462යි. ඍණ 2462යි. ඍණ 2462යි.
ද්විතීක ආදායම් 5766යි. 5766යි. ජංගම ගිණුම ඍණ 1843යි. ඍණ 1843යි. 2020 ඍණ 6008යි. ඍණ 6008යි. 6.28යි ඍණ 6008යි වෙළඳ ශේෂය. සේවා 819යි. සේවා 819යි. පාතිමික ආදායම් ඍණ 2101යි. ඍණ 2101යි. ද්විතීක ආදායම් 6207යි. 6207යි. ජංගම ගිණුම ඍණ 1083යි. ඍණ 1083යි. ඍණ 1083යි. හරි ඍණ 1083යි. පාඩමන ජංගම ගිණුමේ යම් සුළුවක් අඩුවීමක් පෙන්වන්න කරනවා. ජංගම ගිණුමේ සුළුවක් අඩුවීමක් පෙන්වන්න කරනවා. ඊට පස්සේ ඊට ටිකක් පොඩ්ඩක් බලයියා. ශ්‍රී ලංකා අපනයනකට ආනයන වැඩි වීම නිසා අඛණ්ඩ වෙළඳ හිගියේ ඍණ වේ. අර වෙන අඛණ්ඩ වෙළඳ හිගියේ ඍණ වෙලා ඒ අපනයන ආධාරවල ආනන වේදම වැඩි නිසා. එහෙම වෙන්න හේතුව තමයි ලංකාවේ අපනයන වල පවත්නා ඇතැම් දුර්වලතා. ඒ තුළ තියෙන අපනයන වර්ධිත මන්දගාමී වීම, පාතිමික අපනයන කීපයක් මත රඳා පැවතීම, සේවක පිරිවැය, බල ශක්ති පිරිවැය ඉහළට ගැනීම නිසා නිෂ්පාදන පිරිවැය ඉහළ යාම, ඉන්ධන තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් මානන මත යැපීම, පාරිභෝජන රටාවේ වෙනස්කම්. පාරිභෝජන රටාවේ වෙනස්කම් කියන්නේ වැඩිපුර අපි දේශීය භාණ්ඩ වලට වඩා ආනයනික භාණ්ඩ සඳහා ප්‍රමුඛත්වයක් දීම වගේ කාරණා නිසා වෙළඳ ශේෂයේ හිගියක් වාර්තා වෙනවා. ශ්‍රී ලංකා සේවා ලැබීම සේවාගේ ඉක්මවා පැවතීම නිසා අඛණ්ඩ සේවා ගිණුමේ ශේෂය දානාගියක් තියෙන විශේෂයෙන්ම විදේශ සේවා ලැබීම සේවා ගිණුමට වඩා ඉක්මවා යනවා. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ පාත්මික ආදාය ගිණුමේ ශේෂය අඛණ්ඩ හිගියක් ඍණ වෙනවා. ශ්‍රී ලංකාවේ ද්විතීක ආදාය ගිණුම වල හිගේ පියවන තරම් සේවා හා ද්විතීක ආදාය ගිණුම අතිරික්ත ප්‍රමාණයක් නොවන නිසා ජංගම ගිණුම අඛණ්ඩ හිගියක් වාර්තා වෙනවා. ඒ ටික බලා ගන්න. හරි ජංගම ගිණුමේ ශේෂය අඩු කර ගැනීමට ඉදිරිපත් වී ඇති යෝජනා මොනවද ළමයි ජංගම ගිණුමේ ශේෂය අඩු කර ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ජංගම ගිණුමේ ශේෂය අඩු කර ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද ජංගම ගිණුමේ ශේෂය අඩු කර ගන්න නම් ලැබීම් වැඩි කරලා ගෙවීම් අඩු කරන්න ලැබීම් වැඩි කරලා ගෙවීම් අඩු කරන්න ලැබීම් වැඩි කරලා කියන්නේ අපනයන වැඩි කරලා ආනයන අඩු කිරීම වලින් අපිට පුළුවන්. හරි ආනයන අඩු කිරීම වලින් අපිට පුළුවන්. ජංගම ගිණුමේ ශේෂයේ හිගේ අඩු කරගන්න. එහෙනම් අපිට අපනයන වැඩි කරන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? ආනයන අඩු කරන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා හඳුනාගත්තොත් අපිට පුළුවන් හඳුනා ගන්න. හරි අපනයන වැඩි කරන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? ආනයන අඩු කරන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා හඳුනාගත්තොත් අපිට පුළුවන් හඳුනා ගන්න. ගෙවුම් ශේෂ ලේඛනයේ ජංගම ගිණුමේ ශේෂය අඩු කරන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. බලන්න 1. නව්‍යතා හඳුන්වා දීම වගේ විවිධාංගීකරණය. එහෙනම් අපිට පුළුවන් අපනයන වැඩි කරන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් විදිහට නව්‍යතා හඳුන්වා දීම. නව්‍යතා හඳුන්වා දීලා අපනයනේ විවිධාංගීකරණය කරන්න පුළුවන්. අපි හඳුනාගත්ත කරුණු අපනයනේ තියෙන දුරතාවයක් තමයි ලංකාවේ භාණ්ඩ අපනයනේ විවිධාංගීකරණය නොවීම. භාණ්ඩ අපනයනේ විවිධාංගීකරණය නොවීම. දෙවෙනි කාරණේ අපි හඳුනාගත්තා අපනයනත් එක්ක තියෙන වෙළඳපොළ විවිධාංගීකරණය නොවීම. එහෙනම් අපිට පුළුවන් භාණ්ඩ විවිධාංගීකරණයක් කරන්න අපනයන වැඩි කරගන්න. අනිත් පැත්තෙන් අපිට පුළුවන් වෙළඳපොළ විවිධාංගීකරණයක් කරන්න. අපි දන්න අපේ වැඩිපුරම අපනයන වෙලා තියෙන්නේ යුරෝපීය සහ ඇමරිකාව ඇතුළු රටවල් වලට. ඊට පස්සේ අපි තේ වගේ ගත්තොත් මැද පෙරදිග රටවල් වලට වෙලා තියෙන්නේ. නමුත් අපිට පුළුවන් අපේ අපනයන විවිධාංගීකරණයක් කරලා වෙළඳපොළ අරගෙන යන්න ආසියාතික රටවල් වලට. හරි නැගියන ආර්ථිකයන් කරා මේක අරගෙන යන්න පුළුවන්. ඒ වගේ වෙළඳපොළ විවිධාංගීකරණයක් කරගන්න. එහෙනම් නව්‍යතා හඳුන්වා දීම මගින් විවිධාංගීකරණය කියන්නේ ඒ කියන්නේ භාණ්ඩ විවිධාංගීකරණය. අපනයන වෙළඳපොළ පුළුල් කරගෙන ඒ කියන්නේ වෙළඳපොළ විවිධාංගීකරණය.
කියන්නේ සාම්ප්‍රදායික වෙදවල වෙතින් ආසියාතික වෙදවල වෙතද යොමු වීම. විදේශ සේවා නියුක්ති අවස්ථා පුළුල් කර ගැනීම තුළ විදේශ ප්‍රේෂණ වැඩි කර ගැනීම. හරි. ගෑනු පොළක් සල්ලියක් හොයා ගන්න පුළුවන් විදේශ සේවා නියුක්ති අවස්ථා පුළුල් කර ගැනීම තුළ විදේශ ප්‍රේෂණ වැඩි කර ගැනීම. නමුත් මම නම් දකින්න ඇත්තටම ගෑනු පොළ සල්ලි වෙනට වඩා ගුව සේවය සඳහා යන ළමයි. ගුව සේවය සඳහා මම දැක්කා අනුකුමාර දිසානායක මෑතකදී කරපු කතාවේදී ලස්සනට මේක විග්‍රහ කරනවා ළමයි. අනුකුමාර දිසානායක කියන මෑතකදී කරපු කතාවත් තුළ මෙන්න මේ ගෑනු කුල සල්ලි වෙනවට වඩා සල්ලි හොයන්න පුළුවන්කම අපිට තියෙනවා. ගෑනු කුල සල්ලි වෙනවට වඩා සල්ලි ගුණන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි මානව ප්‍රාර්ථනා කියන්නේ. මානව ප්‍රාර්ථනා. අපි දන්නවා ආසියාතික රටවල් අතර අධ්‍යාපනයකින් අපි ඉහළින් ඉන්නවා. අධ්‍යාපනයේ සෞඛ්‍ය වගේ ගත්තොත් ලංකාව ඉහළින් ඉන්නවා. එතකොට මානව ප්‍රාර්ථනාවකින් ගත්තොත් ලංකාවේ මානව ප්‍රාර්ථන ඉහළට ගෙන්න පුළුවන්. එතකොට මානව ප්‍රාර්ථනයේ ශක්තිමත්යි. විදේශගත කළොත් ගෑනුවයි විදේශගත කරනවට වඩා ගුව සේවය සඳහා විදේශගත කරනවට වඩා හරි වයසකයි බලා ගන්න විදේශගත කරනවට වඩා දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි දන්නා වෙන්නප්පුව වගේ ගත්තොත් අපි කියන වෙන්නප්පුව කියන්නේ පුංචි ඉතාලිය කියන දැන් ඇත්තට වෙන්නප්පුවේ ඉන්න මිනිස්සු ගිහිල්ලා ඉතාලිය මොනවද කරන්නේ වයසකයි බලා ගන්න එක කරන්නේ හරි නේ මොනවා හරි ඒ වගේ දෙයක් නේ කරන්න ළමයි. එතකොට අපේ අය විදේශගත වෙලා කරන්නේ ඒ වගේ රැකියාව. ඒ වගේ රැකියාව. නමුත් අපිට පුළුවන් නම් අපේ මානව ප්‍රාග්ධනය වර්ධනය කරන්න. මානව ප්‍රාග්ධනය වර්ධනය කරන්න. ඒ මානව ප්‍රාග්ධනය අපනයනය කිරීම තුළින් මානව ප්‍රාග්ධනය යුක්ත ශ්‍රමය අපනයනය කිරීම තුළින් අපිට විශාල ආදායමක් උපය ගන්න පුළුවන්. ඒ තුළයි අපනයන ආදාය වැඩි කර ගන්න පුළුවන්. හරි. විදේශ සේවා නියුක්ති අවස්ථා පුළුල් කර ගැනීම තුළ විදේශ ප්‍රේෂණ වැඩි කර ගැනීම. විදේශ නාය කළමනාකරණය වගේ පොලී ගේම් අඩු කර ගැනීම. හරි. එතන පොලී ගේම් අඩු කර ගැනීම තුල පාත්මික ආදාය කිරීමේ හිගිය අඩු කර ගන්න පුළුවන්. පාත්මික ආදාය හිගිය අඩු කර ගන්න පුළුවන් පොලී ගෙවීම අඩු කිරීම තුල. විදේශ මුදලයාගේ ස්ථාර කර ගැනීම. ආහාර එදිපිලි ආනයන සීමා කර ගැනීම සඳහා ආනයන ආදේශ ප්‍රතිපත්ති කියවන්නේ නැහැ. ගෝලීය තරංග ඉහළවීම පරීක්ෂණ සමසඳා දායක කළම ආයෝජන ඉහළවීම. දීපාශියා කලාප වේදිකසු පුළුල් කර ගැනීම. පහක් පාඩම් වල තියා ගන්න. ජංගම කිරීමේ හිග අඩු කර ගන්න පුළුවන් ක්‍රියාමාර්ග පහ. ඒදී අපනයන වර්ධනය කර ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තුනකුත් ආනයන අමු කර ගන්න පුළුවන් ක්‍රියාමාර්ගත් අනිත් ඒවත් විදියට බැලන්ස් කරගෙන පහක් හයක් විතර වගේ පාඩම් කරලා තියාගන්න. පහක් හයක් හතක් විතර වගේ පාඩම් කරලා තියන්න පහක් ලියන්න. හතක් විතර වගේ බලාගන්න පහක් ලියන්න. හරි. දැන් අභ්‍යාස ටිකක් තියෙනවා. කරමු. කරන්න බලන්න අභ්‍යාස ටික. කිසියම් රටක ගෙවුම්ශේෂයකනේ භාණ්ඩ ගිණුමේ ධනශේෂයක් පවතින ඉංගම් මෙවන් උත්තරේ. කිසියම් රටක ගෙවුම්ශේෂයකනේ භාණ්ඩ ගිණුමේ ධනශේෂය. භාණ්ඩ ගිණුමේ ධනශේෂයක් කියන්නේ භාණ්ඩ අපනයනයේ විශාලයි අනයට වඩා. එම රටේ වෙනද අනුපාත දර්ශය ඊට පෙර වර්ෂවල වඩා ඉහළගියක් ගෙන ඇති බවය. එම රට ආනයනය කළ ලබන භාණ්ඩ ප්‍රමාණයට වඩා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කරන ලබන බවය. උත්තරේ දෙක. උත්තරේ දෙකද? හරියට බලන්න දෙකේ මොකක්ද තියෙන්නේ කියලා. එම රට ආනයනය කරන භාණ්ඩ ප්‍රමාණයට වඩා. ප්‍රමාණයට වඩා. ප්‍රමාණයද නැත්තම් වටිනාකම? වෙනන්ශේෂයේ වාසිදායක වෙන්න නම් වෙන්න ඕනේ අපනයන ප්‍රමාණයද නැත්නම් අපනයන වටිනාකම වැඩි වෙන්න ඕනේ ආනයනයට වඩා. වටිනාකම. වටිනාකම ඒතර උත්තරේ දෙක නෙමෙයි. උත්තරේ තියෙන්නේ දෙකේ ප්‍රමාණය. එම රට ආනයනය කළ ලබන භාණ්ඩ ප්‍රමාණයට වඩා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කළ ලබන බව. එනම් උත්තරේ 4. ආනයනය කළ ලබන භාණ්ඩ වටිනාකම අපනයනය කළ ලබන භාණ්ඩ වටිනාකමට වඩා අඩු වී ඇති බවය වටිනාකම. අපනයන වටිනාකමත් ආනයන වටිනාකමත් අතර වෙනස තමයි අපි කියන්නේ. හරි භාණ්ඩ කිරීමේ විශේෂ භාණ්ඩ අපනයන වටිනාකම සහ භාණ්ඩ ආනයන වටිනාකම අතර වෙනස. ඊට පස්සේ දෙක මොකද කියන්නේ දෙකේ උත්තරේ? ඔව් කිසියම් රටක වර්ෂ දෙකක් තුළ ගෙවුම් ශේෂය වර්ධනය කිරීමේ අයිතම 4ක පැවති ශේෂයන් පහත වගුව සඳහන් වගුව පෙන්වන්න කරයි. සියලු වගේ රුපියල් මිලියන ඉහත දත්තවලට අනුව පළවෙනි වසර සහ දෙවෙනි වසර අතර සිදු වෙනස්කම් පිළිබඳව එළඹිය හැකි නිගමනය වයි.
පළවෙනි උත්තරේ තියෙනවා පාත්මික ආදාය සුද්ධ ලැබීම් සිට සුද්ධ ගේම් දක්වා වෙනස් විය. පාත්මික ආදාය පළවෙනි වරුද්දේ පාත්මික ආදායෙන් ධන 12යි. දෙවෙනි වරුද්දේ ඍණ 3යි. එහෙනම් සුද්ධ ලැබීමක සිට සුද්ධ ගේමක් දක්වා වෙනස් විය. උත්තර එකේ හරි. ඊගා රටක භාණ්ඩ හා සේවා ගිණීමේ යහපත් වුණේ ශේෂයේ යහපත් වුණේ පාසලන් කවර තත්යකදීද? රටක භාණ්ඩ හා සේවා ගිණීමේ ශේෂයේ යහපත් වුණේ පාසලන් කවර තත්යකදීද? රටක ඔව් තුනද තුන තම අපනයිපේ වටනාගම කියන වටනාගම උත්තරේ තුන අපනයිපේ මානන වේද මික්මායන විටදී අපනයිපේ මානන වේද මික්මායන විටදී ඊට පස්සේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කටයුතු වෙදී සිටින විදේශීය සමාගම තම විදේශ කොටස් හිමියන්ට ලාභාංශ ගෙවන විට එම ගණදින ශ්‍රී ලංකා ගෙවුම් ශේෂලකේ සටහන් කරනවා. ලාභාංශ තියෙන්නේ කොහෙද? ලාභාංශ තියෙන්නේ කොහෙද? ගෙවුම් ශේෂලකේ පාත්මික ආදාය. ගෞෂ ලාභාංශ තියෙන්නේ පාත්මික ආදාය. ගෙවුම් වර්තන කිරීමේ ගෙවුම් ශේෂ සුද්ධ ආදායමක් ලෙස ඇතුළත් කරනවා. හරි. ඒක හරි. ඊට පස්සේ ඊගායක පහත සඳහන් දය අතරින් ගෙවුම් ශේෂයේ වර්තනයේ ඇතුළත් නොවන්නේ මොනවා වර්තනයේ ඇතුළත් නොවන්නේ එතනදී? උත්තරේ 1. උත්තරේ 1 විදේශීය නිවෙස් සංචිත ඇතුළත් වෙන්නේ නැහැ. විදේශීය නිවෙස් සංචිත කියන්නේ මූල්‍ය ගිණුම. කිසියම් රටක ගෙවුම් ශේෂ අදාළ දත්ත පහත දැක්වේ. මෙම රටේ වර්තන ගිණුමේ ශේෂය කොපමණද? කීතරම් උත්තරේ? වර්තන ගිණුමේ ශේෂය 4. රුපියල් බිලියන 22ක හිගයක් ඔය හදලා බලමු. රුපියල් බිලියන 22ක හිගයක් කියලා කියන්නේ හදලා බලමු. දෘශ්‍ය වෙළඳ කිරීමේ හිගේ ඒ කියන්නේ වෙළඳ ශේෂය. වෙළඳ ශේෂය දෘශ්‍ය වෙළඳ කිරීම කියන්නේ වෙළඳ ශේෂය. හිගයක් තියෙන්නේ 40යි. සේවා ගිණුම අතිරික්තයක් තියෙන්නේ 20යි. විදේශයෙන් ලැබෙන සුද්ධ පෞද්ගලික වර්තන සංඛ්‍යාව. ඒ කියන්නේ ද්විතීක ආදායම. ද්විතීක ආදායම ගිණුම 8යි. පිටරට කලාවේ පොලි ලාභාංශ සුද්ධගේ. ඒ කියන්නේ පාත්මික ආදායම ගිණුම. පාත්මික ආදායම ගිණුම 10ක් ඍණ. එතකොට 50යි 50යි වඩ වෙනවල 28ක් 22යි උත්තරේ හිගයක් තියෙන්නේ. ජංගම ගිණුමේ හිගේ. ඊට පස්සේ අන්තිමයිදී මෙරට නිවාසිකයන් විසින් කරන ඍජු ආයතන ඇතුළත් වෙන්නේ එන උත්තරේ 22යි රුපියල් බිලියන 22ක හිගයක් රුපියල් බිලියන 22ක හිගයක්. හරි ඊට පස්සේ හැබැයි වර්තමානයේ ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂය වර්තමානයේ ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂය වර්තන ගිණුම හිගේ වීම කෙරෙහි බලපෑති මූලික හේතු කවරේද? තිබ්බා දැක්කා එළිය බලාගන්න. මතු දෙක්කෙන ඒ කරුණු වර්තන ගිණුමේ කොතනකී ඔබ ඇතුළත් කරන්න. වෙළඳ අපනයන ආදාය කොහෙද ඇතුළත් වෙන්නේ? වෙළඳ අපනයන ආදාය කොහෙද ඇතුළත් වෙන්නේ? වෙළඳ ගිණුමේ. ඔව් වෙළඳ ගිණුමේ වෙළඳ අපනයන ආදාය ඇතුළත් වෙන වෙළඳ ගිණුමේ. වෙළඳ අපනයන ආදාය ඇතුළත් වෙන වෙළඳ ගිණුමේ. ලාභ හා පොලී ගෙවීම පාත්මික ආදායම් ගෙවීම. පිටරටින් ලැබුණු පෞද්ගලික වේශන ද්විතීක ආදායම් ගෙවීම. ශ්‍රී ලාංකිකයන් විදේශ ගමන් කළ සඳහා වියදම කියන සංචාරය සේවා ගෙවීම. ඊගා ගාන 2017 වර්ෂයේ පිළිබඳ ශ්‍රී ලංකා ගෙවුම් ශේෂ ලේඛනයේ උපුටාගත් දත්ත කිහිපයක් පහතින් දැක්ක සියලු සංඛ්‍යා එක්සත් ජනපද ඩොලර් වලිනි. ඉහත දත්ත උපයෝග කරගනිමින් භාණ්ඩ සේවා පාත්මික ආදායම් ගෙවීමේ ශේෂය හොයන්න කියනවා. එයාට ජංගම ගිණුමේ ශේෂය දෙනවා. ජංගම ගිණුමේ ශේෂය දෙනවා. එතන අපි දන්න ජංගම ගිණුමේ ශේෂය අපි හොයාගන්නේ භාණ්ඩ ගිණුම, ධන සේවා ගිණුම, ධන පාත්මික ආදායම් ගිණුම, ධන ද්විතීක ආදායම් ගිණුම. ඔය කියන කෑලි හතර එකතු වෙන තමයි ජංගම ගිණුමේ ශේෂය හොයාගන්නේ. හරි. ඊළඟ කියන දත්ත පාදක කරගෙන අපි ඉස්සල්ලාම වාගමු වෙනද ගිණුම හොයාගන්න අපිට වෙන ශේෂය දීලා නෑ යා. වෙන ශේෂය හොයාගමු. ජංගම ගිණුමේ ශේෂය දෙනවා ඍණ 1418. භාණ්ඩ ගිණුමේ ශේෂය දන්නේ හොයාගන්න. සේවා ගිණුමේ ශේෂය සේවා ලැබීම සහ ගේම අතර වෙනස දීලා තියෙනවා.
2468න් අඩු වෙන්න ඕන ගෙවීම් 1770යි. පාත්මික ආදායම් ශේෂය දීලා තියෙනවා ඍණ. පාත්මික ආදායම් ශේෂය දීලා තියෙනවා ඍණ 572යි. ද්විතීයික ආදායම් අපිට දීලා තියෙනවා. රජයේ පෞද්ගලික සංග්‍රාම සුද්ධ ජංගම සංග්‍රාම රජයේ හරි පෞද්ගලික සංග්‍රාම සුද්ධ ඊට පස්සේ ජංගම රජයේ සංග්‍රාම එකක් දාගන්න සුද්ධ කියලා. ජංගම සංග්‍රාම සුද්ධ කියලා වලට දාගන්න. ඒතර මේ දෙක එකතු වෙනවා ද්විතීයික ආදායම් කියන්නේ. මේ දෙක එකතු 3608යි 52යි ද්විතීයික ආදායම් කියන්නේ. හරි ඒ ටික සුළු කරලා මට දාන්න කියන විශේෂය කියන්නේ සුළු කරපේ කීයද? මේ සුළු කරපේ දාන්න කියන විශේෂය 2368 2368යි වරහන් ඇතුළේ ඍණනේ ඔව් හරි ඍණ 2368යි අනිත් අයට තාවද මම සුළු කරන්න යන්නේ නැහැ. හරි ඊට පස්සේ අපි භාණ්ඩ සේවා හා පාත්මික ආදායම් විශේෂය. එහෙනම් කෑලි තුනකට ගන්නවා. භාණ්ඩ ගිණුම 2368යි ඍණ ඊට පස්සේ සේවා ගිණුම සුළු කරලා ගන්න. විශාල මම කියන්න කරු සේවා ගිණුම විශේෂය කීයද? 698යි සර් 698යි. ඊට පස්සේ පාත්මික ආදායම් 570 ඔව් ඍණ 572යි. මේ දීර්ඝ ක්‍රමාවට හම්බෙනවා එයා ඉන්ධනක භාණ්ඩ සේවා හා පාත්මික ආදායම් විශේෂ කීයද? 2242යි සර් කීයද? 2000 වරහන් ඇතුළේ 242යි 242යි 2242යි එක්සත් ජනපද ඩොලර් එක්සත් ජනපද ඩොලර් ඔයාලා අභ්‍යාසනික කරන්න අපි ඉවරයක් කරගමු පිටු අංක 24 ගාඩි ඉවර කරගත්තා නම් අභ්‍යාසනික ගෙදරින් කරගෙන තිබ්බ ලබන සතිය බලන්න තිබ්බා. එතකොට ලබන සතියේ ඒක ඉවරයි විනිගණුපාතී පටන් ගන්න ලබන සමුදා. එතකොට ලබන සමුදා විනිගණුපාතී පටන් ගත්තා කියන්නේ ලබන සමුදා ඉවර කරන්න බෑ. ඒ කියන්නේ 14නේ 21 වෙනි පාඩම කරා. 21 වෙනි දේශනාව කොටස ඉවරයි. හරි. ඒ වගේම අනිත් පැත්තේ මම ලබන සිකුරාදා එවන මුදල් වාණිජ බැංකුව පටන් ගන්නවා. හෙට පන්ති නෑ දරු දෙත් නෑ අවසත් නෑ. හරි. හෙට දවස් මම ටික හදන්න කාලේ ගන්න. බදාදා ක්ලාස් පෙන්න උදේ කරමු. ඊට පස්සේ සිකුරාදා එහෙම මොකද මම හෙට පන්ති කරනවා කියන අතර වේලාස නිදියන්න ඕන. නැත්නම් පාන්දර නැගිටින්නේ නිදා ගන්න ඕන පාන්දර එන්න ඕන. එතකොට සමහරට මීටිගේම හොඳට ගමන නිදාගත්ත නිසා හෙට පාන්දර වේලාස නැගිටිට පස්සේ ඊගා පන්තිය කරන්න ඇවිල්ලා ඊට පස්සේ එතනින් එහාට මොනවා වේද කියලා දන්නෙත් නෑ. ඒ නිසා අද දවස් සහ හෙට දවස් වල ටියුට් ටික හදන්න තියාගන්න. එහෙම තමයි සිකුරාදා වාණිජ බැංකුව ටික පටන් ගමු. මම දැන් සිකුරාදා අපිට මුදල් මෙවීම විශාල කොටසක් ඉවර කරගන්න පුළුවන්. හරි. ඒතර සිකුරාදා කියන්නේ අද 7යි 8යි 9යි 10යි 11යි. අඟහරුවාදා බදාදා දවස් සිකුරාදා 11. එතකොට 11යි 12 විද්‍යාව වාණිජ බැංකුව ඉවරයි. සෝරි 12යි මේ ගාව 18. විතර විද්‍යාව වාණිජ බැංකුව ඉවර කරන්න පුළුවන්. ඒකත් මේ මාසේ මුලින්ම ඉවර කරන්න පුළුවන්. ඒ ඉවර කරලා රාජ්‍ය මුල්‍ය ඉවර කරන්න පුළුවන් ලබන මාසේ දෙවෙනි සතියේ වෙද්දී. විතර පාඩම් ටික දාන ටික ඉවරයි. අපිට පන්ති කාමරයක ෆිසිකල් පන්තියක් කරන්න හම්බුනොත් ඒ කාල පරිච්ඡේදය තුල අපිට පුළුවන් මේකට අදාළ අභ්‍යාස ටිකක් කරන්න. හරි කාලේ හදාගෙන අභ්‍යාස ටික කරන්න පුළුවන් යන ටයිම් ටේබල් ටිකම දාගෙන අපි ගිය ටයිම් ටේබල් ටිකම දාගෙන 8-5 හරි කවන්නේ අරගෙන අපිට අභ්‍යාස ටික කරන්න පුළුවන් සහ මේකට දාන MCQ ප්‍රශ්න තියෙන ඒවා මම වෙබ්සයිට් එක හරහා කරන්න දවසට පුංචි ප්‍රශ්න ප්‍රමාණයක් විදියට 5ක් 10ක් විදියට වෙබ්සයිට් එක හරහා ඔයාලට මේකට දාලා MCQ ප්‍රශ්න ටික කරන්න ඔයා ඒ ටික කරන්න ඒ ටික කරලා ටික හදාගන්න මම ඔයාලට දෙපාරක් තුන් පාරක් කරන්න අවස්ථාව හදලා දෙන්නම් එකපාරක් නෙමෙයි හරි එකපාරක් නෙමෙයි දෙපාරක් තුන් පාරක් කරන්න ඔයාලට කැමති වතාවක් කරන්න අවස්ථාව
දෙන්නම් පේපර්ස් ටික හදලා මම අවුරුදු පාස් පේපර්ස් ටික ඒකට අදාළ MCQ ලියන ප්‍රශ්න වල අදාළ ප්‍රශ්න ටික අපි පොඩ එඩියක් බැලන්ස් කරගෙන හදාගෙන යනවා. ඉකෝන් එක එක්සෑම් එකට යන්න කලින් ඒ ටික මම හදලා දෙනවා. හරි ඒක මගේ වගකීමක් සහ යුතුයකමක් තමයි. අතරම ඔක්තෝබර් මාසයේ එක්සෑම් තියෙනවා කිව්වට පස්සේ මම විශ්වාස කරන්නේ නැහැ ඔක්තෝබර් එක්සෑම් තියෙයි කියලා. පොදු එක්සෑම් ඔක්තෝබර් නැතුව යන්න පුළුවන් ඈ. ඔක්තෝබර් තියෙනවා කියලා තමයි මම වැඩ කරන්නේ. ඒ නිවුස් එක ආවට පස්සේ අතන මගේ ඔළුව ටික අරි දෙන්න ගත්තා නැත්තේ නෑ. හරි. මොකද මට වැඩ කරන්න ඕන. ඊට පස්සේ මම ඒ නිසා තමයි ටයිම් ටේබල් එක අර විදියට නිර්මාණය කරගත්තේ. මොකද ඇත්තට මේක මගේ වගකීමක් තමයි. හරි වා එක්සෑම් ලිව්වට මේක මගේ වගකීමක්. සාමාන්‍ය මම එහෙම සලකනවා. මේක මගේ වගකීමක්. ඒ වගකීම හරියට ඉෂ්ට කරන්න බැරිලත් මට ඒක ඉෂ්ට කරන්න බැරි වුණොත් ඒක මට ලොකු වේදනාවක් බාටපත් වෙනවා දකෝ. ඒ නිසා මේ වැඩ ටික කරගෙන යන්න මම හිතනවා මම මෙහෙ කරගෙන යද්දී ඔයාගේ පැත්තෙන් මොඩික් කරගෙන යනවා. අදම මේ නෝට් එක පුළුවන් නම් පොඩ්ඩක් බලා ගන්න. හරි. පන්ති වුණාට පස්සේ පොඩ්ඩක් නිදාගන්න ගිහිල්ලා නැවත ආපහු නෝට් එක පොඩ්ඩක් අදම බලා ගන්න. එතකොට ඒ ටික ඉවරයි. ඊට අදාළ අභ්‍යාස ටික ඊට පස්සේ කරන්න. හරි. එතකොට ඒ ටික ඉවරයි. සහ මම සටහනක් දාලා තියෙනවා ළමයි අභ්‍යාස සම්බන්ධයෙන් සටහනක් තිබ්බා ගෙනෝසේෂන් ලේඛනේ මම කියන්නම් සටහන මොකක්ද කියලා. ඒකේ තියෙනවා දිස් සටහන් නියත් එක්ක අභ්‍යාස ටිකක් ඒකත් කරමු. හරි දෙයියන් ප්‍රාර්ථනා කිව්වා. මම ආයෙ මතක් කරගෙන බලන්න මතකද කියලා. අපි කතා කරා යන්නේ ගෙනෝසේෂන් ලේඛනේ. එහෙනම් ඔයාලා බලන්න නිර්වචනය පුළුවන් ද කියලා ගෙනෝසේෂන් ලේඛනේ කියන්නේ මොකක්ද කියලා. කිසියම් කාල පරිච්ඡේදයක් තුල කිසියම් රටක නේවාසිකයන් සහ අනේවාසිකයන් අතර සිදුවන සියලුම ආර්ථික ගනුදෙනු සාරාංශගතව ක්‍රමානුකූලව ඇතුළත් කරන්නා වූ ප්‍රකාශනය නැත්නම් ලේඛනය ගෙවුම් තුන ලේඛනයයි. අද ගෙවුම් තුන ලේඛනයක් තුළ ගෙවුම් ශේෂ ලේඛනයක් තුළ ගනුදෙනු සටහන් කරන්නේ දිත්ත සටහන් න්‍යාය පාදක කරගෙන. ඒ නිසා සෑම ආර්ථික ගනුදෙනුවකට අදාළම හර සහ බැර වශයෙන් දෙපැත්ත ගනුදෙනු සටහන් වන නිසා ගෙවුම් තුන ලේඛනය සෑම විටම තුලණය වෙනවා කියලා කතා කළා. ඊට පස්සේ අපි කතා කළා ගෙවුම් ශේෂ ලේඛනයේ ආකෘතිය. ගෙවුම් ශේෂ ලේඛනය කොටස් දෙකකින් සමන්විතයි. එකක් ජංගම හා ප්‍රාග්ධනික. හරි. එකක් ජංගම හා ප්‍රාග්ධනික. අනිත් එක මූල්‍ය. ජංගම හා ප්‍රාග්ධනික කොටස් දෙකයි. එකක් ජංගම ගිණුම අනිත් එක ප්‍රාග්ධනික. ජංගම ගිණුම කොටස් තුනයි. භාණ්ඩ හා සේවා ගිණුම, ප්‍රාථමික ආදාය ගිණුම සහ ද්විතීයික ආදාය ගිණුම. භාණ්ඩ හා සේවා ගිණුම කොටස් දෙකයි. භාණ්ඩ ගිණුම සහ සේවා ගිණුම. භාණ්ඩ ගිණුම ඇතුළත් වෙනවා වෙළඳ භාණ්ඩ සහ මූල්‍ය නවරත්න. සේවා ගිණුම ඇතුළත් වෙනවා සාධක නවර සේවා, ප්‍රවාහනීය සංවේදනය, රක්ෂණය, සංචාරක මූල්‍ය සේවා, ජීවිත රක්ෂණය වගේ දේවල් මේකට ඇතුළත් වෙනවා. ප්‍රාථමික ආදාය ගිණුම ඇතුළත් වෙන්නේ සාධක සේවා. ඒත් තුන ඇතුළත් වෙනවා පොලි, ලාභ, ලාභාංශ වගේ දේවල්. ද්විතීයික ආදාය ගිණුම ඇතුළත් වෙනවා සංග්‍රාම. ඒ සංග්‍රාම පෞද්ගලික සංග්‍රාම සහ නිල සංග්‍රාම වශයෙන් කොටස් දෙකකින් සමන්විතයි. එහෙනම් දැන් යනවා ප්‍රාග්ධන ගිණුම. හරි දැන් යනවා ප්‍රාග්ධන ගිණුම. ප්‍රාග්ධන ගිණුම තුල තියෙන්නේ ළමයි දීර්ඝකාල වශයෙන් අපිට ලැබෙන ප්‍රාග්ධන සංග්‍රාම. ප්‍රාග්ධන සංග්‍රාම කියන්නේ ඊට පස්සේ නිෂ්පාදනයේ නොකළ මූල්‍ය නෝන වක්කම් අත්පත් කර ගැනීම ආශ්‍රිත ගනුදෙනු මේක අන්තර්ගත වෙනවා. ප්‍රාග්ධන සංග්‍රාම සහ නිෂ්පාදනයේ නොකළ මූල්‍ය නෝන වක්කම් අත්පත් කිරීම ආශ්‍රිත ගනුදෙනු තියෙනවා. ප්‍රාග්ධන කියන බලය. ලොකුව නිර්වචන කඩපාඩම් කරගන්න ඕනේ නැහැ. සාමාන්‍ය මට්ටමේ ඔළුවේ තියාගන්න. බෞද්ධුන්ට මේ කැලරි ටික දාලා නිර්වචන තනියම හදාගන්න. ප්‍රාග්ධන කියන මොකක්ද කියලා ලොකුවට අවශ්‍ය නැහැ. බලමු. කිසියම් කාල පරිච්ඡේදයක් තුළදී නේවාසිකයන් සහ අනේවාසිකයන් අතර සිදුවන ආයෝජන ප්‍රදාන නායක අපාය හැරීම ඒ කියන්නේ අපිට හයිලයිට් කරා ආයෝජන ප්‍රදාන නායක අපාය හැරීම ජීවිත රක්ෂණ නොවන ගෙවීම يعني ප්‍රාග්ධන සංක්‍රාම ඒක පාර්ශ්වයේ ලැබීම් හා ගේම් හා නේවාසිකයන් සහ අනේවාසිකයන් අතර සිදුවන නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවනවත්කම් අත්පත් කර ගැනීම සහ බැහැර කිරීම එනම් තානාධිපති කාර්යාලයට ඉඩමක් විකිණීම බලපත්‍ර බදු ගිවිසුම් සන්නාම වැනි දෑ ප්‍රාග්ධනයට තුලා වේ. ප්‍රාග්ධනික ඇතුළත් කරන ගනුදෙනු එක ප්‍රාග්ධන සංග්‍රහ. එක ප්‍රාග්ධන සංග්‍රහ. එක ප්‍රාග්ධන සංග්‍රහ.
ප්‍රාග්ධන සංඛ්‍යාව. රාජ්‍ය හා පෞද්ගලික මට්ටමේ ප්‍රාග්ධන සම්පාදන අරමුණින් ඒකපාර්ශ්ව සම්පත් ලබා දීම ලබා ගැනීම. රජයේ ව්‍යාපෘති ආධාර ලෙස ලැබෙන ප්‍රදාන රාජ්‍ය නොවන සංවිධාන වලින් ලැබෙන ප්‍රදාන ණය කපා හැරීම. දෙක නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කම් කෙලිම වත්කම් අත්පත් කරගෙන වත්කම් අත්පත් කර ගැනීම හා විකිණීම. නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කම් අත්පත් කර ගැනීම හා විකිණීම. නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කම් අත්පත් කර ගැනීම හා විකිණීම. නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කම් අත්පත් කර ගැනීම සහ විකිණීම. නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කම් අත්පත් කර ගැනීම සහ විකිණීම. නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කම් අත්පත් කර ගැනීම සහ විකිණීම. ඒ අර්ථේ තානාධිපති කාර්යාලය ඉඩමක් විකිණීම, බලපත්‍ර, බදු ගිවිසුම්, සන්නම්, වරලත් බලපත්‍ර, කීර්තිනාම විකිණීම හා මිලදී ගැනීම. මෙම ප්‍රාග්ධන ලැබීම සහ ගෙවීම අතර වෙනස ප්‍රාග්ධන ගැනීම විශේෂය නම් වේ. ඒ දන්නම් ප්‍රාග්ධන අතිරික්තයක් ලෙසද රියනම් ප්‍රාග්ධන ගැනීමේ හිගියක් ලෙසද හැදින්වේ. හරි ගන්න මාර්ථකාව ජංගම හා ප්‍රාග්ධන ගැනීම විශේෂය. ළමයි ජංගම හා ප්‍රාග්ධන ගැනීම විශේෂය නිර්මාණය වෙන්නේ ජංගම ගැනීම විශේෂය ප්‍රාග්ධන ගැනීම විශේෂය දෙක එකට එකතු කරලා අපහාම වෙනවා ජංගම හා ප්‍රාග්ධන ගැනීම විශේෂය. ලියාගන්න ජංගම හා ප්‍රාග්ධන ගැනීම විශේෂය සමානයි. 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 ජංගම ගිණුම දන් ප්‍රාග්ධන ජංගම හා ප්‍රාග්ධන ගැනීම විශේෂය සමානයි. ජංගම ගිණුම දන් ප්‍රාග්ධන ජංගම ගිණුම දන් ප්‍රාග්ධන ගැනීම. දැන් ජංගම හා ප්‍රාග්ධන ගැනීම විශේෂය එක්කෝ ධන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඍණ වෙන්න. හරි ජංගම හා ප්‍රාග්ධන ගැනීම විශේෂය ධන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඍණ වෙන්න. ජංගම හා ප්‍රාග්ධන ගැනීම තුලින් පෙන්වන්න අපි විදේශයත් එක්ක සිදු කරන සියලු ගණන්. මේක අන්තර්ගත වෙන ජංගම හා ප්‍රාග්ධන ගැනීම තුලින් පෙන්වන්නේ විදේශයත් එක්ක සිදු කරන සියලු ගණන්. එහෙනම් සියලු ගණන් දෙන අවසානයේ ලැබෙන පිළිතුර ධන වුණා. ධන වුණොත් ඒක අදහස් කරනවා සියලු ගණන් දෙන අවසානයේදී අපි ගාව ඇමරිකානු ඩොලර් ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා. සංචිතයක් ඉතුරු වෙලා තියෙනවා. හිතන්න ඩොලර් 500ක් අපි ගාව ඉතුරු. හැබැයි ඍණාගයක් වුණොත් ඒක අදහස් කරන්නේ ඍණාගයක් වුණොත් අපි ඒකේ අදහස් වෙන්නේ අපි ගාව ඩොලර් නැහැ. ඩොලර් ණයට ගන්න වෙනවා. ඩොලර් ණයට ගන්න. ඍණාගයක් ආවොත් ඒක අදහස් වෙන්නේ වැඩියෙන් ගන්නවා. හිතන්න ධන 500ක් ආව කියලා. ඒක අදහස් කරන වැඩිපුර අපි ගාව 500 මුදල් ඉතුරුයි. ඒ කියන්නේ සියලු ගණන් සඳහා ගියා 1500ක ආදායමක් හම්බුනා ඩොලර් වියදම ගියේ 10යි. සියලු ගණන් අවසානයේ අපි ගාව ඉතුරුයි 500. එතකොට අපිට පුළුවන් ළමයි මේ 500 හරි විදේශයේ රටට අපිට පුළුවන් මේ 500 ණයට දෙන්න. ණයට දෙන්න. හරි ණයට දෙන්න. බැරි වෙලාවත් ජංගම මහා ප්‍රාග්ධන ගැනීම හිගයක් ආවා. සියලු ගණන් අවසානයේ අපිට සල්ලි මදි වෙලා තියෙනවා. එහෙනම් අපිට සිද්ධ වෙලා තියෙනවා මේ මුදල අදාළ වියදම පියවන්න ණයට ගන්න. ණයට ගන්න. හරි. එහෙනම් ණයට ගන්න සිදු වෙලා තියෙනවා කියන්නේ ණයට ගන්න සිදු වෙනවා කියන්නේ අපි ණය ගැතියෙද්ද ණය හිමියෙක්. එළවෙ ණයට ගන්න සිදු වෙනවා කියන්නේ ණය ගැතියෙද්ද ණය හිමියෙක්. ණය ගැතියේ. ඔව් ණය ගැතියෙක් බාටපත් වෙනවා. ණය ගැතිය. ණයට ගන්න සිදු වෙනවා කියන්නේ ණය ගැතියෙක් බාටපත්. ණයට දෙන්න හැකියාවක් තියනවා කියන්නේ ණය හිමියෙක් බාටපත්. හරි ණය හිමියෙක්. එහෙනම් ජංගම හා ප්‍රාග්ධන ගැනීමේ ශේෂයලා පෙන්නනවා සුද්ධ ණය ගැති බවක් සහ සුද්ධ ණය හිමි බවක්. හරි ජංගම හා ප්‍රාග්ධන ගැනීමේගේ ඍණාගයක් නම් සුද්ධ ණය ගැති බවක් නිරූපණය කරනවා. ජංගම හා ප්‍රාග්ධන ගැනීමේ ශේෂය අතිරික්තයක් නම් සුද්ධ ණය හිමි බවක් නිරූපණය කරනවා. සුද්ධ ණය හිමි බවක් නිරූපණය කරනවා. වැදගත් ජංගම හා ප්‍රාග්ධන ගැනීමේ හිගයක් නම්
ඒ තුලින් සුද්ධ ණය ගැති බවක් නිරූපණය කරනවා. ජංගම හා ප්‍රාග්ධන කිරීමේ අතිරික්තයක් නම් ඒ තුලින් සුද්ධ ණය හිමි බවක් නිරූපණය කරනවා. හරි. ඊගා ඡේදේ මේ වගේ අදාළ කාල පරිච්ඡේදය තුළ නේවාසික සහ අනේවාසිකකට සුද්ධ ණය දීම හෝ සුද්ධ ණය ගැනීම නිරූපණය වේ. මේ ධන නම් සුද්ධ ණය දීමක් ලෙසද ඍණ සුද්ධ ණය ගැනීමක් ලෙසද දැක්වේ. සුද්ධ ණය දීමක් ණය හිමි බව නිරූපණය කරනවා. සුද්ධ ණය ගැනීමක් ණය ගැති බවක් නිරූපණය කරනවා. සුද්ධ ණය දීමක් ණය හිමි බවක් නිරූපණය කරනවා. සුද්ධ ණය ගැනීමක් ණය ගැති බවක් නිරූපණය කරනවා. සුද්ධ ණය ගැනීමක් ණය ගැති බවක් නිරූපණය කරනවා. ලංකාව වගේ ගත්ත සුද්ධ ණය ගැනීමක් වෙන්නේ ණය ගැති බවක් නිරූපණය වෙන්නේ. හරි. ගන්න මාතෘකාව ගෙවුම් තුන අසමුදු විස්තරය. ගෙවුම් තුන අසමුදු විස්තරය. අපි දන්නා ළමයි ගෙවුම් තුන ලේඛනයේ පිළිවෙල කරන දිත්ත සටහන් න්‍යායම. එතකොට මේ දිත්ත සටහන් න්‍යායම පිළිවෙල කරන ගෙවුම් තුන ලේඛනය. දිත්ත සටහන් න්‍යායම පිළිවෙල කරන ගෙවුම් තුන ලේඛනය. අසමතුලිත වෙන්න පුළුවන්. බෑ. දිත්ත සටහන් න්‍යාය පාදක කරගෙන පිළිවෙල කරන ගෙවුම් තුන ලේඛනයේ අසමතුලිතතාවයක් නිර්මාණය වෙන්න බෑ. එහෙනම් මොකද්ද මේ ගෙවුම් තුන අසමතුලිතතාවය කියන්නේ? ගෙවුම් තුන අසමතුලිතතාවය කියන්නේ මෙන්න මේ ජංගම හා ප්‍රාග්ධන කිරීමේ ශේෂය හරියට අනුගත්තොත් ශුන්‍ය වෙන්න ඕනනේ. හරියට ගත්තොත් ශුන්‍ය වෙන්න. නමුත් මේකේ ශුන්‍ය නොවි මේක අතිරික්තයක් හිගයක් තියනවා නම් ඒ තුලින් පෙන්වනවා ළමයි ගෙවුම් ශේෂ අසමතුලිතතාවය. එහෙනම් ගෙවුම් ශේෂ අසමතුලිතතාවය පෙන්වන්න කරන්නේ ජංගම හා ප්‍රාග්ධන කිරීමේ අතිරික්තය සහ ජංගම හා ප්‍රාග්ධන කිරීමේ හිගේ මගින් හරියට ජංගම හා ප්‍රාග්ධන කිරීමේ අතිරික්තය සහ හිගේ මගින් පෙන්වනවා ගෙවුම් ශේෂ අසමතුලිතතාවය. ඒ ගෙවුම් ශේෂ අසමතුලිතතාවය තුලින් පෙන්වනවා සුද්ධ ණය ගැති බවක් සහ සුද්ධ ණය හිමි බවක්. ගන්න. දිත්ත සටහන් සම්ප්‍රදායට අනුව ගෙවුම් තුන ලේඛනයේ අනිවාර්යයෙන්ම තුනනේ වේ. එබැවින් ගෙවුම් තුන අසමතුලිතතාව පිළිබඳ කතා කර හැක්කේ ජංගම හා ප්‍රාග්ධන කිරීමේ අන්තර්ගත ස්වායක්ත ගණ්ඩන සමස්ත ප්‍රතිඵලයක් වශයෙන් ලියා ගන්න ඊගොචේදී මේ අනුව ගෙවුම් තුන අසමතුලිතතාවයක් කියන්නේ අදහස් වන්නේ මේ අනුව ගෙවුම් තුන අසමතුලිතතාවයක් කියන අදහස් වන්නේ ජංගම හා ප්‍රාග්ධන කිරීමේ අඛණ්ඩ හිගිය අතිරික්තයක් පැවතීමයි. ජංගම හා ප්‍රාග්ධන කිරීමේ අඛණ්ඩ හිගයක් හෝ අතිරික්තයක් පැවතීමයි. ජංගම හා ප්‍රාග්ධන කිරීමේ අඛණ්ඩ හිගයක් හෝ අතිරික්තයක් පැවතීමයි. ජංගම හා ප්‍රාග්ධන කිරීමේ අඛණ්ඩ හිගයක් හෝ අතිරික්තයක් පැවතීමයි. ජංගම හා ප්‍රාග්ධන කිරීමේ අඛණ්ඩ හිගයක් හෝ අතිරික්තයක් පැවතීමයි. ජංගම හා ප්‍රාග්ධන කිරීමේ අඛණ්ඩ හිගයක් හෝ අතිරික්තයක් පැවතීමයි. ජංගම හා ප්‍රාග්ධන කිරීමේ අඛණ්ඩ හිගයක් හෝ අතිරික්තයක් පැවතීමයි. හරි. ජංගම හා ප්‍රාග්ධන කිරීමේ හිගයක් හෝ අතිරික්තයක් පැවතීමයි. ඊගාව තියෙන බලය. යම් රට ගෙවුම් තුන ලේඛනයේ ජංගම හා ප්‍රාග්ධන කිරීමේ අතිරික්තය ගෙවුම් තුන අතිරික්තය මගින් අවශේෂ ලෝකයේ සමසිදු කරන ගනුදෙනුනි සුද්ධ ණය සැපීමක් සිදු කර ඇති බවත් හිගේ මගින් අවශේෂ ලෝකයේ සුද්ධ ණය ගෙන ඇති බවත් පෙන්වු කෙරේ ලියා ගන්න යටි. ජංගම හා ප්‍රාග්ධන කිරීමේ අතිරික්තය ජංගම හා ප්‍රාග්ධන කිරීමේ අතිරික්තය සුද්ධ ණය දීමක් වෙනවා. සුද්ධ ණය දීමක් කියන්නේ හරි සුද්ධ ණය හිමි බවක් නිරූපණය කරනවා. සුද්ධ ණය හිමි බව. සුද්ධ ණය දීමක් ඒ කියන්නේ සුද්ධ ණය හිමි බවක් නිරූපණය කරනවා. ඊට පස්සේ ජංගම හා ප්‍රාග්ධන කිරීමේ හිගිය. ජංගම හා ප්‍රාග්ධන කිරීමේ හිගිය. ජංගම හා ප්‍රාග්ධන කිරීමේ හිගිය. සුද්ධ ණය ගැනීමක් නිරූපණය කරනවා. සුද්ධ ණය ගැනීම.
ඒ කියන්නේ සුද්ධ ණය ගැති බවක්. සුද්ධ ණය ගැති බවක් නිරූපණය කරනවා. සුද්ධ ණය ගැති බවක් නිරූපණය කරනවා. හරිද? හරි. ගන්න. ජංගමහා ප්‍රාග්ධනගෙන මේ හිගියෝ අතිරික්තයේ ප්‍රතිපා. ජංගමහා ප්‍රාග්ධනගෙන මේ හිගේ හෝ අතිරික්තයේ ප්‍රතිපා. ජංගමහා ප්‍රාග්ධනගෙන මේ හිගියෝ හෝ අතිරික්තයේ ප්‍රතිපාක. දැන් අපි ඉස්සෙල්ලාම කතා කරමු හිගේක ප්‍රතිපාක. හිගියක්. හිගියක් කඩගත්තොත් මොකද වෙන්නේ? එහෙනම් හිගියක් ගත්තොත් අපිට ලැබෙන ප්‍රමාණයට වඩා ගෙවන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ තුලින් අපි ගාව තියෙන සංචිත, ඒ කියන්නේ විදේශ වත්කම් ප්‍රමාණය. එහෙනම් විදේශ වත්කම් නැත්නම් විදේශ සංචිත අඩු වෙනවා. විදේශ සංචිත අඩුවීමක් වෙනවා. හරි අපිට සිද්ධ වෙනවා මේ මුදල් විදේශ සංචිත වලින් ගෙවන්න. හරි විදේශ සංචිත අඩුවීමක් වෙනවා. හරි එහෙම නැත්නම් අපිට සිද්ධ වෙනවා ණය ගන්න. විදේශ ණය ගන්න. එහෙනම් විදේශ ණය ගැති බව වැඩි වෙනවා. විදේශ ණය ගැනීමට සිද්ධ වෙනවා. විදේශ ණය ගැනීමට සිද්ධ වෙනවා. හතරක් විතර වගේ පහක් විතර වගේ මැදදී අතන හරි. විදේශ සංචිත අඩු වෙනවා. විදේශ ණය ගන්න සිද්ධ වෙනවා. විදේශ සංචිත අඩු වෙද්දී ඇති වෙන දෙයක් තමයි දැන් වර්තමානයේ වෙලා තියෙන්නේ. ඒකයි ලංකා විඥාන පාදයේ ෂේ වෙන්න ප්‍රධානතම කාරණේ තමයි මේ තියෙන විදේශ සංචිත ප්‍රමාණය එන්න අඩු වෙනවා. එහෙනම් විදේශ සංචිත අඩු වෙද්දී අනිත් පැත්තේ විඥාන පාදයේ ෂේ වෙනවා. විනිමය අනුපාතිකයේ ෂේ වෙනවා. හරි එකට ගලපලා පාඩම් කරගන්න පුළුවන්. විදේශ සංචිත අඩු වෙනවා කියන සංචිත භාජනය අඩු වෙනවා. ඒ භාජනය කරගෙන අපිට ගෙවන්න සිද්ධ වෙනවා. අනිත් පැත්තේ විදේශ ණය ගැනීමට සිද්ධ වෙනවා. ඒ වගේ විඥානවාදිකයේ ෂේ වෙනවා. ළමයි විදේශ සංචිත නැත්නම් විදේශ වත්කම්. අපි දැන් විදේශ වත්කම් කියන්නේ මහා බැංකුවේ ශේෂපත්‍රයේ තියෙනවනේ විදේශ වත්කම්. විදේශ වත්කම්. මෙතන තියෙනවා. මෙන්න විදේශ වත්කම් අඩු වෙද්දී විදේශ වත්කම් අඩු වෙද්දී අපි දන්නවා මේ විදේශ වත්කම් කියන්නේ මහා බැංකුවේ සුද්ධ වත්කමක් නේ. එතන මහා බැංකුවේ සුද්ධ වත්කමක් අඩු වෙනවා. අපි දන්නවා මහා බැංකුවේ සුද්ධ වත්කම් කියන්නේ ළමයි පරණ දැනුම ඕන මුදල් දැනුම ඕන. මහා බැංකුවේ සුද්ධ වත්කම් කියන්නේ හරි මහා බැංකුවේ සුද්ධ වත්කම් කියන්නේ මුදල් සැපයීම තීරණය කරන සාධකයක් නේ. මුදල් සැපයීම තීරණය කරන සාධකයක් තමයි සුද්ධ වත්කම්. සාධකයක් කියන්නේ සුද්ධ වත්කම් අනුව තමයි හරි බැංකු කමිෂන් සුද්ධ වත්කම් අනුව තමයි මුදල් සැපයීම තීරණය කරන්නේ. විදේශ වත්කම් අඩු වෙද්දී මහා බැංකුවේ සුද්ධ වත්කම් අඩු වෙනවා. එහෙනම් මහා බැංකුවේ සුද්ධ වත්කම් අඩු වෙද්දී තමයි මුදල් සැපයීම කෙරෙහි සංකෝචනාත්මක බලපෑමක් ඇති කරන්නේ. එහෙනම් මුදල් සැපයීම කෙරෙහි සංකෝචනාත්මක බලපෑමක් ඇති කරනවා. මුදල් සැපයීම කෙරෙහි සංකෝචනාත්මක බලපෑමක් ඇති කරනවා. හරි මුදල් සැපයීම කෙරෙහි සංකෝචනාත්මක බලපෑමක් ඇති කරනවා. ඊට අමතරව ආනයන සඳහා වන විදේශ වත්කම් ප්‍රමාණය අඩු වී ආනයන සඳහා වන විදේශ වත්කම් ප්‍රමාණය කාලේ අඩු වී හරි ඔයගේ සාධකයක් ගන්න පුළුවන් බලන්න තියෙනවා. විදේශ සංචිත පහළ වැටීම විනියෝගපාතී ෂේවීම මුදල් සැපයීම කෙරෙහි සංකෝචනාත්මක බලපෑමක් ඇතිවීම ආනයන සඳහා විදේශ සංචිත ප්‍රමාණෝත්තර කාලය කෙටිවීම ආරක්ෂණවාදී ප්‍රතිපත්ති කරා යොමු වීම සිදු වෙනවා. ලංකාවට වෙලා තියෙන ආරක්ෂණවාදී ප්‍රතිපත්ති කරා යන සිද්ධ වෙනවා සංචිත අඩුවීම කියන කාරණා ඔස්සේ යමින් ලංකාව උදාහරණට අරගෙන මේවා මතක තියාගන්න පුළුවන්. ආරක්ෂණවාදී ප්‍රතිපත්ති කරා යොමුට සිදුවීම විශාල ආනයනදියා පවතින ආනනාසික උද්දමනයක් කියලා යන විදේශ ණය ගැනීම ඉහළ යන හැකියේ එවිට එම ණය පොලියද සමග අනාගතයේදී බේරුම් කිරීමේදී රාජ්‍ය අය මත පිරිණී ඉහළ යන ජංගමහා ප්‍රාග්ධනික අතිරික්තයේ මේ අනිත් පැත්ත බලයිය. විදේශ සංජිතවත්කම් ඉහළ යන විදේශ විඥානපාතියගේ ඉහළ යන මුදල් සැපයීම කෙරෙහි ප්‍රසාරණාත්මක බලපෑමක් ඇතිවීම හා මගින් උද්දමනාත්මක බලපෑම තීව්‍ර වීම. මේ අනිත් පැත්තට යද්දී මුදල් සැපයීම තුළ ඇති ප්‍රසාරණාත්මක බලපෑම. ඉතින් අපි දැන් මුදල් සැපයීම ප්‍රසාරණයෙන් උද්දමනයක් වැඩ ගන්න පුළුවන්. ආනසන විදේශ සංජිත ප්‍රමාණ කරන කාලය දීර්ඝ වීම. අපරාධ තරංකාරීත්වයේ පහළ වෙනවා. විදේශ සංජිත හා අනිකුත් විදේශ වත්කම්
ඉහළ යාම නිසා අනාගතයේ ලැබෙන ලාභ හා ලාභාංශ පොලි ආදායම් ඉහළ යාම. හරි. එහෙනම් ගෙවුම් තුන හිගේ පියවීමේ ක්‍රියාමාර්ග. එහෙනම් මේක පියව ගන්න අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? ගෙවුම් තුන හිගේ පියවා ගැනීමේ ක්‍රියාමාර්ග. ගෙවුම් තුන හිගේ පියව ගන්න පුළුවන් ක්‍රියාමාර්ග අපිට කොටස් දෙකකට වෙන් කර ගන්න පුළුවන්. හරි. ගෙවුම් තුන හිගේ පියව ගන්න ක්‍රියාමාර්ග කොටස් දෙකකට අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි කෙටි කාලේ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. කෙටි කාලේ ක්‍රියාමාර්ග. ගෙවුම් ශේෂිකයක් නිර්මාණය වුණොත් ඒ හිගේ පියව ගන්න පුළුවන් ක්‍රියාමාර්ග අතර අපිට තියෙන කෙටි කාලික ක්‍රියාමාර්ග. කෙටි කාලික ක්‍රියාමාර්ග. ඊට අමතරව අපිට ගන්න පුළුවන් දිගු කාලික ක්‍රියාමාර්ග. දිගු කාලික ක්‍රියාමාර්ග ගන්න. කෙටි කාලික ක්‍රියාමාර්ග ප්‍රධාන වශයෙන් තුනක් අපිට මේ සඳහා යොදා ගන්න පුළුවන්. කෙටි කාලික ක්‍රියාමාර්ග තුනක් හතරක් භාවිත කරන්න පුළුවන්. ලංකාවේදී අනුගමනය කළ තියෙන කෙටි කාලික ක්‍රියාමාර්ගයක් ආනයන සීමා කරන්න ආරක්ෂණවාදී ක්‍රියාමාර්ගය. ඒකත් එක්ක අපි හතරක් කියලා හඳුන්වනවා. ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග දෙකේ. එතන මෙන්න මේ ක්‍රියාමාර්ග අතර එකක් තමයි අපි ගාව තියෙනවානේ විදේශ වත්කම් සංචිත තියෙනවා. සංචිත තියෙනවා. එහෙනම් මෙන්න මේ තියෙන සංචිත භාවිතා කරලා මේ හිගේ පියව ගන්න පුළුවන්. එහෙනම් මේ හිගේ පියව ගන්න පුළුවන් අපි ගාව දැන්ට තියෙන සංචිත භාවිතා කරලා. හරි දැන්ට තියෙන සංචිත භාවිතා කරලා පියව ගන්න පුළුවන්. එහෙනම් විදේශ සංචිත යොදාගෙන විදේශ සංචිත යොදාගෙන පාදන්නාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන අරමුණ මොකක්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන අරමුණ මොකක්ද? දැන් අවුරුදු දෙකක් එක දිගට. ඔව් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන අරමුණ තමයි ගෙවුම් ශේෂ හිගයන්ට මුහුණ දෙන රටවල් වලට ණය සැපීම. ගෙවුම් ශේෂ හිගයන්ට මුහුණ දෙන රටවල් වලට ණය සැපීම තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන අරමුණ. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන අරමුණ ගෙවුම් ශේෂ හිගයන්ට මුහුණ දෙන රටවල් සඳහා ණය සැපීම. එහෙනම් අපිට පුළුවන් කෙටි කාණ හිගිය පියව ගන්න. කෙටි කාණ හිගිය පියව ගන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගන්න පුළුවන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගන්න. එහෙනම් විදේශ සංචිත යොදා ගන්න පුළුවන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට තවදුරටත් මෙහෙම කරන්න පුළුවන් වෙනත් ජාත්‍යන්තර ආයතන. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් ණය ගන්න. වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් ණය ගන්න. වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් ණය ගන්න. එතන මේ ක්‍රියාමාර්ගත් අරගෙන හරි මේක හරියන්නේ නැත්නම් ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග ගන්නවා. ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග නේ. එතන මේවා කෙටි කාලික ක්‍රියාමාර්ග විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. එහෙනම් කෙටි කාලික ක්‍රියාමාර්ග හතරක් තියෙනවා. ඒ තමයි දැන්ට තියෙන සංචිත භාවිතා කරලා හිගේ පියව ගන්න පුළුවන්. විදේශ සංචිත දා ගන්න පුළුවන්. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගන්න පුළුවන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් ණය ගන්න පුළුවන්. ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග වලට යොමු වෙන්න පුළුවන්. ඒ කෙටි කාල වශයෙන් ජංගමගෙන හිගේ පියව ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. දිගු කාල ක්‍රියාමාර්ග. දිගු කාල ක්‍රියාමාර්ගය වලට යද්දී අපිට පුළුවන් ගන්න අපනයන වැඩි කරගන්න. සහ ආනයන අඩු කරගන්න. එහෙනම් දිගු කාල ක්‍රියාමාර්ග කියන්නේ අපනයන වැඩි කරගන්න ආනයන අඩු කරගන්නත් ගන්න ක්‍රියාමාර්ග. රටක් විදියට ඇත්තටම ලංකාවට අවශ්‍ය වෙන්නේ කෙටි කාල විසඳුම් නෙමෙයි. අර මේ තියෙන தත්ත්වය තුල ලංකාව ගොඩ යන්න නම් ලංකාවේ තියෙන සංචිත ප්‍රශ්නයට විසඳුම් හොයන්න නම් ලංකාව මේ කෙටි කාල නිකන් අර තමන්ගේ දේශපාලන බලය රැක ගන්න විතරක් කෙටි කාල ප්‍රතිපත්තියට ගිහිල්ලා වැඩක් නෑ. ලංකාව දිගු කාල ප්‍රතිපත්තියට යනවා. ඒ දිගු කාල ප්‍රතිපත්තිය තුල අපනයන වැඩි කරගන්නත් ආනයන අඩු කරගන්නත් ක්‍රියාමාර්ග ගන්නවා. ඒ තුලින් අපිට පුළුවන් වෙනවා ගෙවුම් ශේෂිකයේ දිගු කාලයක් ඇති පියව ගන්න. හරි දැන් බැරි වුණත් එකපාරටම බැරි වුණත් දිගු කාලයක් ඇද්දී අපිට පුළුවන් වෙනවා අපනයන ප්‍රවර්ධනය කර ගැනීම තුලින් සහ ආනයන අඩු කර ගැනීම තුලින් ගෙවුම් ශේෂ හිගේ පියව ගන්න. පදන්නා චීනයේ
ජර්මනිය වගේ නැගින ආර්ථිකයන් ගත්තොත් තමයි එයාලගේ ගෙවුම් ශේෂ අතිරික්තයක් තියෙනවා. ඒතකොට මේ අතිරික්තයලා නිර්මාණය කරගන්න රට ඇතුලේ ආනයනයේ අඩු කරලා අපනයන වැඩි කිරීම තුළින් තමන්ගේ අතිරික්තය වැඩි කරගන්න යන කටයුතු කරලා තියෙනවා. හරි ගන්න. ඊගා අපි දිවකාල ක්‍රියාමාර්ග කතා කරමු. කෙටි කාල ක්‍රියාමාර්ගය ලියා ගන්න. කෙටි කාල ක්‍රියාමාර්ග විදේශ සංචිතය දාගෙන විදේශ සංචිතය දාගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ගැනීම. ආධාර කියන්නේ අඩු පොලියට ණය ගන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ගැනීම. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ගැනීම. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ගැනීම. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ආධාර ගැනීම. වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් කෙටි කාල ණය ලබා ගැනීම. වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් කෙටි කාල ණය ලබා ගැනීම. වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් කෙටි කාලීන ණය ලබා ගැනීම. වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් කෙටි කාලීන ණය ලබා ගැනීම. වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් කෙටි කාල ණය ලබා ගැනීම. වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් කෙටි කාල ණය ලබා ගැනීම. ඊගායක කෙටි කාලින හිගේ පියවීමට ඉහත මූලාංශ ප්‍රමාණවත් නොවන විට කෙටි කාලින හිගේ පියවීමට ඉහත මූලාංශ ප්‍රමාණවත් නොවන විට කෙටි කාලින හිගේ පියවීමට ඉහත මූලාංශ ප්‍රමාණවත් නොවන විට කෙටි කාලීගේ පියවීමට ඉහත මූලාශ්‍ර ප්‍රමාණවත් නොවන විට දැඩි ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග කරා යොමු වේ. කෙටි කාලීගේ පියවීමට ඉහත මූලාශ්‍ර ප්‍රමාණවත් නොවන විට දැඩි ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග වෙත යොමු වේ. දැඩි ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග වෙත යොමු වේ. දැඩි ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග වෙත යොමු වේ. ඒ කියන්නේ ආනයන සීමා කිරීම ආනයන තීරණ දිහේ නෙවෙයි විදේශ විනිමය පාලනය වගේ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ලංකාවේ තියෙන ආනයන සීමා කිරීම වගේ කාර්යය. හරි. ඔය සඳහා ආරම්භ තියෙන ක්‍රියාමාර්ග. ඊට පස්සේ දිව්කාණ ක්‍රියාමාර්ග. දිව්කාණ ක්‍රියාමාර්ග. කලින්වත් කතා කරලා මේ ජංගම ගිණුමෙහිදී අඩු කරගන්න පුළුවන් ක්‍රියාමාර්ග. එතන බොහොමයක් තිබ්බ දිව්කාණ ක්‍රියාමාර්ග. අපනයන වර්ධනය කරගන්න. මොනවා අපනයන වර්ධනය කරන්න පුළුවන් ක්‍රියාමාර්ග. අපනයන වෙළඳපොළ විවිධාංගීකරණය වෙළඳපොළ විවිධාංගීකරණය කරන්න. අපනයන භාණ්ඩ විවිධාංගීකරණය කරන්න. අපනයන භාණ්ඩ විවිධාංගීකරණය කරන්න. එයන අපනයන සඳහා දෙන දුර්වලතා සඳහා විසඳුම් ටික දුන්නා නම් අපිට අපනයන වර්ධනය කරගන්න පුළුවන්. ආනයන සඳහා ආනයන ආදේශන කර්මාන්ත රට ඇතුළේ ස්ථාපිත කරන්න පුළුවන්. ආනයන කරන භාණ්ඩ වෙනුවට ඒ හා සමාන කර්මාන්ත රට ඇතුළේ ස්ථාපිත කරන්න පුළුවන්. ඒ වගේම ද්විපාර්ශ්වීය බහුපාර්ශ්වීය ගිවිසුම් ඇති කරගන්න පුළුවන්. ලියය. අපනයන විවිධාංගීකරණය. අපනයන විවිධාංගීකරණය. මතය තියාගන්න දිව්කාණ ක්‍රියාමාර්ග තුල ගන්න අපනයන වර්ධනය කරන්න ආනයන අදාළමත් කරන්නත් ගන්න ක්‍රියාමාර්ග. අපනයන වර්ධනය කරගන්න සහ ආනයන අදාළමත් කරන්න ගන්න ක්‍රියාමාර්ග. අපනයන විවිධාංගීකරණය. අපනයන විවිධාංගීකරණය. සහ අපනයන වෙළඳපොළ විවිධාංගීකරණය ඊගා. පළවෙනි එක අපනයන විවිධාංගීකරණය, දෙක අපනයන වෙළඳපොළ විවිධාංගීකරණය. අපනයන වෙළඳපොළ විවිධාංගීකරණය. අපනයන වෙළඳපොළ විවිධාංගීකරණය. සාම්ප්‍රදායික අපනයන දිරිගැන්වීම. සාම්ප්‍රදායික අපනයන දිරිමත් කිරීම දිරිගැන්වීම. සාම්ප්‍රදායික අපනයන දිරිමත් කිරීම. අපනයන ප්‍රවර්ධන කලාප පිටවීම. පෞගේ කාලේ ආණ්ඩුවේ බින්ගිරි ස්ථාපිත කළ අපනයන ප්‍රවර්ධන කලාපයක් දැන් ඒක මොනවද කියලා දන්නේ නැහැ. අපනයන ප්‍රවර්ධන කලාප පිටවීම. අපනයන ප්‍රවර්ධන කලාප පිටවීම. දීපාර්ශික හා බහුපාර්ශික වෙළඳ කිවිසුමට එළඹීම. 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 ආනයන ආදේශන කර්මාන්ත දියුණු කිරීම. ආනයන ආදේශන කර්මාන්ත දියුණු කිරීම.
ආනයන ආදේශන කර්මාන්ත දියුණු කිරීම. ආනයන ආදේශන කර්මාන්ත දියුණු කිරීම. ආනයන ආදේශන කර්මාන්ත දියුණු කිරීම. අත්‍යවශ්‍ය නොවන ආනයන අධෛර්යමත් 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 කිරීම. දේශීය උද්දවනයේ පාලනය කොට අපනයන තරංකාරී තිහෙ නැවීම. දේශීය උද්දවනයේ පාලනය කොට අපනයන තරංකාරී තිහෙ නැවීම. දේශීය උද්දමනයේ පාලනය කොට අපනයන තරංකාරී තිහෙ නැවීම. දේශීය උද්දමනයේ පාලනය කොට අපනයන තරංකාරී තිහෙ නැවීම. දේශීය උද්දමනයේ පාලනය කොට අපනයන තරංකාරී තිහෙ නැවීම. විනිමය අනුපාතයේ ශ්‍රේණියට ඉඩ හැරීම අප්‍රමාණය කිරීම. විනිමය අනුපාතයේ ශ්‍රේණීමට හෝ ශ්‍රේණීමට ඉඩ හැරීම අප්‍රමාණය කිරීම. විනිමය අනුපාතයේ ශ්‍රේණියත් අපනයන වැඩි වෙලා ආනයන අඩු වෙනවා. ඒකයි ඒ. විනිමය අනුපාතයේ ශ්‍රේණීමට හෝ ඉඩ හැරීම අප්‍රමාණය කිරීම. වරහන් ඇතුලේ වියදම් හැරවීමේ ප්‍රතිපත්තිය. වියදම් හැරවීමේ ප්‍රතිපත්තිය. වියදම් හැරවීමේ ප්‍රතිපත්තිය. මූල්‍යගිණුමත් කතා කරලා නැවතුත් මේක අභ්‍යාස කරන්න පුළුවන්. යා මූල්‍යගිණුම. දත්තරී පසුපුරමුගේ. ඔගේ දත්තරී පසුපුරම ඝන මාතෘකා මූල්‍යගිණුම. දැන් මූල්‍යගිණුම තියෙන්නේ වත්කම් සහ වගකීම් අතර වෙනස මූල්‍යගිණුමේ තියෙන සරලව කියනවා නම් ආයෝජන අයිතමයන් ටික මූල්‍යගිණුමේ තියෙනවා. ආයෝජන අයිතමයන් ටික. අපි බලයියා. හරි බලාගෙන යන්න. ගිහිල්ලා පුරෝගල කතා කරමු. ගත් මූල්‍යගිණුම. නේවාසිකයන් සහ අනේවාසීන් අතර සිදුවන මූල්‍ය වත්කම් හා වගකීම් සම්බන්ධයෙන් සිදුවන ගණිතන මූල්‍යගිණුම ඇතුළත් කෙරේ. මූල්‍ය ගිණුම මූල්‍ය උපකරණ මත පදනම්ව උපගිණුම් පහකින් සමන්විත. හයිලයිට් කරගන්න. මූල්‍ය ගිණුම මූල්‍ය උපකරණ. අදන මූල්‍ය උපකරණ කොටස් බැඳුම් කරන අය ඕවා අපි කියන මූල්‍ය උපකරණ. තැම්පතු මූල්‍ය ගිණුම මූල්‍ය උපකරණ මත පදනම උපගිණුම් පහකින් සමන්විත වේ. මූල්‍ය ගිණුම මූල්‍ය උපකරණ මත පදනම උපගිණුම් පහකින් සමන්විත වේ. ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය කල්පිත සංකල්පිත වශයෙන් මූල්‍ය ගිණුමේ ශේෂයට සමාන වන අතර ඒකට හැලෙට් කරගන්න. ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය සංකල්පිත වශයෙන් මූල්‍ය ගිණුමේ ශේෂයට සමාන වන අතර නේවාසිකයන් සහ අනේවාසීන් අතර සිදුවන සුද්ධ ණය දීම හෝ ලැබීම මූල්‍ය දෙවන්නේ කෙසේදයි මූල්‍ය ගිණුමෙන් පෙන්වුම් කෙරේ. මූල්‍ය ගිණුමේ මූල්‍ය ගණන වල කාර්යාත්මක ස්වරූපයෙන් මත මූල්‍ය ගිණුම උපගිණුම් පහකින් සමන්විත වේ. උපගිණුම් පහකින් සමන්විත වේ. 1 ඍජු ආයෝජන. 1 ඍජු ආයෝජන. 1 ඍජු ආයෝජන. තමයි ඍජු ආයෝජන කියන්නේ විදේශිකින් ඇවිල්ලා අපේ රටේ ඍජුවම අපේ කොටස් වල ආයෝජනය කරනවා. ඒ කියන්නේ අපේ කොටස් ප්‍රාග්ධනයේ 10%ට වඩා වැඩි කොටසක් විදේශීය අත්පත් කර ගන්නවා නම් ඒක අපි සලකනවා ඍජු ආයෝජනයක් කියලා. හරි බලයිය. දේශීය ආයතනයේ ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව ඇති මූලික කොටස් එකතු වෙනවා. ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව ඇති මූලික කොටස් එකතු වෙන්නේ 10%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වැඩි හිමිකමක් ඇති. අනේවාසික ආයෝජන කොටස් හිමිකම සහ ණය උපකරණ මේ ගිණුම යටතට ගැනීම. උදාහරණ ඍජු ආයෝජන විසින් ඍජු ආයෝජන ව්‍යාපාරයන්හි කොටස් ආයෝජනය ඊට පස්සේ පෙති ආයෝජනය හයිලයිට් කරන්නේ පෙති ආයෝජන වැදගත් පෙති ආයෝජනයේ ඍජු ආයෝජන විසින් ඍජු ආයෝජන ව්‍යාපාර ණය උපකරණ වල ආයෝජන ඊට පස්සේ ඊගාට විවිධ නැත්තම් කලබ ආයෝජන විවිධ එහෙම නැත්තම් කලබ ආයෝජන විවිධ නැත්තම් කලබ ආයෝජන විවිධ නැත්තම් කලබ ආයෝජනය තුල ඇතුළත් වෙන්නේ විවිධ මූල්‍ය උපකරණ ආශ්‍රිත සිදුවන ගණන. මූල්‍ය උපකරණ ආශ්‍රිතව සිදුවන ගණන මේකට ඇතුළත් වෙනවා. බොහෝ දුරට මේවා ඡන්ද ප්‍රකාශ කරන්න පුළුවන් කොටස් හිමිකමෙන් 10%ට වඩා අඩු කොටස් ප්‍රමාණයක් හිමි කර ගන්නා හිමිකම මේක ඇතුළත් වෙනවද බලය. සියලුම ණය සුළුකුම්පත් ගණන් වල සම්බන්ධ විදේශ මුදල් ප්‍රවාහ ඡන්ද වල 10%ට වඩා අඩු හිමිකමක් ඇති විදේශ ආයෝජන විවිධ ආයෝජන ලෙස සැලකේ නැත්නම් කලබ ආයෝජන ලෙස සැලකේ. ඊගා මූල්‍ය ව්‍යුත්පන්න මම ලොකුවට කතා කරන්න යන්නේ මූල්‍ය ව්‍යුත්පන්න ගැන. හෙජින් ගිවිසුම ඉදිරි ගිවිසුම වගේ දේවල් මූල්‍ය ව්‍යුත්පන්න විදිහට අපිට සලකන්න පුළුවන්.
මේවා අනාගතයේ ඇති වෙන වෙනස්කම් මත ඇති කරගන්න ගිවිසුම්. ඒ කියන්නේ අනාගතයේ හිතන්න මෙහෙම නිකන් කියලා දෙන්නම්. අනාගතයේ තෙල් බැරලයක මිල ඩොලර් 200 දක්වා 200 ඉක්මවා යන හැකියාවක් තියෙන කියලා හිතන්න. අපිට ඉදිරි ගිවිසුමකට එන්න පුළුවන්. ඒ දිහා බලලා අද බැංකුවක් එක අපි ගිවිසුමක් ගහ ගන්නවා. පෙජින් ගිවිසුම නේ මෙහෙම තමයි. හරි පෙජින් ගිවිසුම වෙන්නේ මෙහෙමයි. බැංකුවක් එක ගිවිසුමක් ගහ ගන්නවා. මේකේ වටිනාකම 150යි ට වඩා වැඩි වුණොත් ඒක බැංකුව විසින් ගෙවන්නේ කියලා බැංකුවත් එක්ක ගිවිසුමකට එනවා. බැලුවත් 150ට වඩා අඩු වුණොත් ඒකේ වාසිය බැංකුව විසින් අත්පත් කරගන්න පුළුවන්. අපි ගෙවන්නේ 150යි. අන්න ඒ වගේ අනාගතයේ තියෙන සිදුවීම් දිහා බලලා අර විවිධ ගිවිසුම් වලට වර්තමානයේ ලැබෙන්න පුළුවන්. අන්න ඒවට කියනවා මූල්‍ය ව්‍යුත්පන්න කියලා. ඔය හෙජින් ගිවිසුම ගත්තොත් මූල්‍ය ව්‍යුත්පන්න. හරි. පදන්න අජිත් නිවාල් කප්රාල්ගේ ලොකුම හොරකම මහින්දගේ ආණ්ඩුවට සිදු වෙච්ච හොරකම් අතර ලොකුම හොරකමක් තමයි මේ හෙජින් ගිවිසුම. ඒ කියන්නේ පෙට්‍රල් තෙල් එක්ක ගහනවා. තෙල් බැරලයක මිල ඩොලර් 200 දක්වා වැඩි වෙන්න පුළුවන් කියන දේ නිසා බැංකුවක් එක්ක අජිත් නිවාල් කප්රාල් ගහනවා ගිවිසුම. හැබැයි මේ ගිවිසුම ගහලා සතියක් යන කලින් ළමයි තෙල් මිල විශාල වශයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. තෙල් මිල විශාල වශයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. නමුත් අදාළ ගිවිසුම තියෙන කාල පරිච්ඡේදය දක්වා අපිට සිද්ධ වෙනවා බැංකුවට අපි ගිවිසගත්ත මුදල ගෙවන්න. ඒ තුන විශාල පාඩුවක් අපිට සිද්ධ වෙනවා. හරි. ඒක බැංකුවත් එක්ක අජිත් නිවාල් කප්රාල් ගහගත්ත කොන්ට්‍රැක්ට් එකක්. ඒ කොන්ට්‍රැක්ට් එකත් එක්ක එයාලා විශාල වශයෙන් මුදල් උත්පාදනය කරගත්තා. හරි. ඊගා අනිකුත් ආයෝජන. බලයි. අනිකුත් ආයෝජනයේදී තියෙනවා මෙන්න මේ ටික. මුදල් සහ තැන්පතු. ඒකේ නම හෙජින් ගිවිසුම. හෙජින් ගිවිසුම කියලා කියන්නේ හෙජින් ගිවිසුම. හරි. අජිත් නිවාල් කප්රාල් තමයි සම්බන්ධ වෙන හෙජින් ගිවිසුම. හරි. අනිකුත් ආයෝජනයක් තියෙනවා මුදල් හා තැන්පතු. මහා බැංකු හා තැන්පතු බාර ගන්න ආයතන. රජයෙන් ලැබෙන ව්‍යාපෘති ණය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදේ ණය ගැනීම, එදිගව අපිට බලා ගන්නවා. ණය, මහා බැංකු තැන්පතු බාර ගන්න ආයතන හා රජය අනුකූල. රක්ෂණ හා විශ්‍රාම යෝජනා ක්‍රම සඳහා තබාගෙන සංචිත, වෙළඳ ණය හා අත්තිකාරම්, අනිකුත් ගෙවීම්, විශේෂ ගැනුම් හිමිකම්. අදාළ විශේෂ ගැනුම් හිමිකම් තියෙන මුදල් වර්ග පහක් තියෙනවා. හරි. ඒ පහ එක්ක අපිට කතා කරන්න පුළුවන්. ඊට පස්සේ යනවා සංචිතවත්. ඔය සංචිතවත්කම් කියන්නේ මහා බැංකුව විසින් පාලනය කරන වත්කම් ටික. සංචිතවත්කම් කියන්නේ මහා බැංකුව විශේෂ පත්‍රයේ තියෙන විදේශ වත්කම්. ඔන්න විදේශ වත්කම් ටික තමයි අතන තියෙන සංචිතවත්කම් කියන්නේ. සංචිතවත්කම් ඇතුලේ තියෙන මෙන්න මේ ටික ගියොත් දේවල් පෙපරේ අහනවා. මෙතන කවුරු ඉන්නවද දෙවෙනි පාර කරලා මේ බලන්න වාගේ ටියුට් එකේ තරු දාලා පාඩම් කළා කිව්වා ගේ වලට කියලා. දෙවෙනි පාර කරලා මේ. ගියොත් දේවල් පෙපරේ අහන සංචිතවත්කම්. ලියාගන්න. मूल्यरान जात्यांतर मूल्य अरमुदले विशेष ගැනුම් හිමිකම मूल्यरान जात्यांतर मूल्य अरमुदले विशेष ගැනුම් හිමිකම 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 सामाजिक रट सत्व जात्यांतर मूल्य अरमुदले संचित पासुකම් 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 विदेश विनिमय शेष विदेश विनिमय शेष विदेश विनिमय शेष विदेश विनिमय शेष विदेशी व्यवहार मुदल हा තැන්පතු विदेशी व्यवहार मुदल हा තැන්පතු विदेशी व्यवहार मुदल हा තැන්පතු
විදේශීය වහල් මුදල් හා තැන්පතු ස්ථාවර ආදාය ස්වරූපපත් ස්ථාවර ආදාය ස්වරූපපත් ස්ථාවර ආදාය ස්වරූපපත් හරි ඔයයි බලා ගන්න. කොහොම මෙන්න පිටුවංක 24ට පිටුවංක 24ට මම කියන දිත්ත සටහන න්‍යාය හඳුනාගත්තේ අපි බලන්නේ මූල්‍යමය ගණතුණු බලන්න. ඒ කියන්නේ මුදල් ලැබීම් ගෙවීම් අපි සලකනවා මේ සෑම ගණතුණේ එක්ක චෙක් පතක් නැත්නම් මුදල් හරහා සිද්ධ වෙනවා. එතකොට මූල්‍ය ගිණුමට අනිවාර්යයෙන්ම ගණතුණුවක් යා යුතුයමයි. ඒ මූල්‍ය ගිණුමේ ගණතුණුව යන්නේ ළමයි මෙන්න මෙතනට යන්නේ. ඔය විදිහට වෙනත් ආයතන. එන වෙනත් ආයතන. වෙනත් ආයතනෙ වෙනත් ආයතන කියන්නේ මුදල් හා තැන්පතු කියලා පළවෙනි ආයතන. අන්න එතනට යන්නේ. එහෙනම් මූල්‍ය ගිණුමේ වෙනත් ආයතනයට මුදල් හා තැන්පතු වලට යනවා සෑම ගණතුණුවක්ම. හරි මතක තියාගන්න. 28 න්‍යාය ලියද්දී සෑම ගණතුණුවක්ම මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු කියලා සටහනක් යනවා. පළවෙනි සටහන් කරන්න බලන්න. පිටුවක 24. පහත දෙකේ විදේශ විනිමය ගණතුණු වලට හරහා බැල සටහන් ගෙවු සිසිලගෙන කොතරම් සටහන් කරයිද යන සඳහන් වන වත්කම් හාවක් වෙනස් වීමද දක්වයි. මෙරට සමාගමක් ඇඟලුම් තොගයක් අපනයනය කිරීම. ඇඟලුම් තොගයක් අපනයනය කිරීම. කොහෙටද යන්නේ? ඇඟලුම් තොගයක් අපනයනය කිරීම. දැන් අපි දැනගන්න ඕන මේක කොහෙටද යන්නේ? භාණ්ඩ ගිණුමද, සේවා ගිණුමද, ප්‍රාග්ධන ගිණුමද කොහෙටද යන්නේ? මූල්‍ය ගිණුමටද? කොහෙටද යන්නේ? මෙරට සමාගමක් ඇඟලුම් තොගයක් අපනයනය කිරීම. කියලා ඇඟලුම් තොගේ කොහෙද තියෙන්නේ? ඇඟලුම් තොගේ යන්න ඕන. හරි. භාණ්ඩ ගිණුමට යන්න ඕන. භාණ්ඩ ගිණුම. ඇඟලුම් තොගේ යන්නනේ භාණ්ඩ ගිණුම. හරි ඇඟලුම් තොගේ කියන්නේ භාණ්ඩ ගිණුමට යන්න ඕන. ඊට පස්සේ මේක යනකොට මූල්‍ය ගිණුම. එහෙනම් පළවෙනි සටහන අපි හදාගමු. මූල්‍ය ගිණුම. මූල්‍ය ගිණුම. භාණ්ඩ අපනයනය කරනවා කියන අපිට මුදල් ලැබෙනවා. ඒ නිසා මූල්‍ය ගිණුම මුදල් හා තැන්පතු. මුදල් හා තැන්පතු හර. මූල්‍ය ගිණුම මුදල් හා තැන්පතු හර. එහෙනම් හර වෙන්නේ මූල්‍ය ගිණුම මුදල් හා තැන්පතු. එහෙනම් බැර වෙන්නේ මොකක්ද? බැර වෙන්නේ භාණ්ඩ ගිණුම. භාණ්ඩ ගිණුම බැර. මුදල් හා තැන්පතු හර භාණ්ඩ ගිණුම බැර. මුදල් පැත්තෙන් බලන්න. මුදල් එනවා නම් හර යනවා නම් බැර. ඒක කලිත් එක අනිත් පැත්තට මාරුවා. ඇති දෙයක් නැහැ. පළවෙනි ඊගා රාජ්‍ය විදේශ ණය සඳහා පොලිය ගෙවීම. රාජ්‍ය විදේශ ණය සඳහා පොලිය ගෙවීම. රාජ්‍ය විදේශ ණය සඳහා පොලිය ගෙවීම. එහෙනම් පොලිය ගෙවද්දි මුදල් මොකද වෙන්නේ? යනවා. එහෙනම් මුදල් යනවා කියන්නේ මූල්‍ය ගිණුම. මූල්‍ය ගිණුම මුදල් හා තැන්පතු. බැර. පොලිය කොහෙද තියෙන්නේ? පොලිය කොහෙද තියෙන්නේ? ප්‍රාථමික ආදාය. ඔව් ප්‍රාථමික ආදායම්. එහෙනම් ප්‍රාථමික ආදායම් ගිණුම හරි. ප්‍රාථමික ආදායම් ගිණුම හරි. දැන් මේ අයිතම දැනගන්න ඕන. හරි. තනියම මේක කරා. තනියම මේක කරා. ඊට පස්සේ එහා පැත්තේ තියෙන අභ්‍යාසයක් පිටුවංක 25 තනියම කරා. පිටුවංක 26ක් තියෙනවා තනියම කරා. 27ක් තියෙනවා තනියම කරහලා. 28ක් තියෙනවා තනියම කරා. 29ක් තියෙනවා තනියම කරා. මෙන්න මෙතනට වෙනකම් අභ්‍යාස ටික ඉවර කරන්න. අපි ලබන සතියේ ටියුට් එකේ කොටස් ටිකත් එක්ක හම්බෙමු. හරි ලබන සතියේ ඒකට අපිට පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙනවා. පාඩු ඉවරයි පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙන ඊට පස්සේ අපිට තියෙන විනිමයපාදී. හරියට විනිමයපාදී පිටුවක් 37 ඉඳලා තියෙනවා. ඒතර අපි ලබන සතියේ විනිමයපාදී කොටස පටන් ගන්න මුල්ම ටිකේ වා ඉන්න ඕන. නැත්නම් මැදට යද්දී විනිමයපාදී නම් තේරෙන්නේ නැත. මුල් ටික හිටියොත් තමයි හරියට තේරුම් ගත හැක්කේ. එහෙනම් අපි ලබන සතියේ සඳුදා විනිමයපාදී පටන් ගන්නවා. හරි. අනිත් පැත්තෙන් සිකුරාදා හරි පුළුවන් අය සිකුරාදා වාණිජ්‍ය බැංකු ටික වාණිජ්‍ය බැංකු මුදල් ලැබීම මාසික ටික සිකුරාදා කරනවා. පුළුවන් අය එන්න නැත්නම් වීඩියෝ එකක් දෙනවා. පුළුවන් අය එන්න බලන්න. එහෙනම් අපි උතනින් අද දවසේ කඩේතු ඉවර කරමු. හරි. මම හිතනවා මම ආයේ මතක් කිරීමක් කළ යුතු නැහැ. කාලෙක මොනවා හරි ගැළලු තිබ්බනම් නැවත ආපහු වීඩියෝ එක බැලීමේ හැකියාව තියෙනවා. මම හිතනවා නැවත ආපහු වීඩියෝ එක බලනවා කාලය වෙන් කරන එක අපරාධයක්. කාට හරි වුණා නම් බලන්න පුළුවන්. ওই ටික නම් පාඩම් කරගන්න දරු.
හරි. අපි ආය ලබන සතියේ හම්බෙමු. හම්බෙන්න කලින් පොඩ නිකන් ආය පොඩ මතක් කරගත්තොත් කරපු ටික අපි කතා කරේ ගෙවුම් ශේෂ ලේඛනේ. අපි ගා ගෙවුම් ශේෂ ලේඛනේ කියන්නේ කිසියම් කාල පරිච්ඡේදයක් තුළ කිසියම් රටක නේවාසික සහ නේවාසික අතර සිදුවන සියලුම ආර්ථික ගනුදෙනු සාරාංශගතව ක්‍රමානුකූලව ඇතුළත් කරන්නා වූ ලේඛනේ ගෙවුම් ශේෂ ලේඛනයක් කියලා අපි නිර්වචනය කරා. ඊට පස්සේ ගෙවුම් ශේෂ ලේඛනයේ අයිතමයන් ටික අපි කතා කළා. ඒ අයිතමයන් අතරේ තියෙන කොටස් ටික කතා කළා. අන්තිමට අපි කතා කළා මූල්‍ය ගිණුම. මූල්‍ය ගිණුම කොටස් 5යි. මොනවද මේ 5? ඍජු ආයෝජන, විවිධ ආයෝජන, අනිකුත් ආයෝජන, මූල්‍ය ව්‍යුත්පන්න හා සංචිත වත්ක. සංචිත වත්ක යටතේ තියෙන කැලේ ටික බලා ගන්න මූල්‍ය රන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශේෂ ගැනීම හිමිකම. හරි. අන්නේ කොටස් ටික පොඩ්ඩක් බලා ගන්න. ගිය අවුරුද්දේ ලොකු වෙරේ ඇහුවා. ඒ නිසා මම මේ පාර ලොකු බර තැබීමක් කළේ නෑ එතනට. නමුත් ගිය අවුරුද්දේ අපි ලොකු බර තැබීමක් එතනට කළා. මම හිතනවා මෙතන දෙවෙනි පාර කරනවා ඉන්නවා. දෙවෙනි පාර කරනවා ගා පරණ ටියුට් එක ඇති. නිකවන බලනවා ඒ හරි හයිලයිට් කරලා ඇති එක්සෑම් එකට අහන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා කියලා. එතකොට ඔයා ওই ටික පාඩම් කරගන්න ඕන. අනිවාර්යයෙන්ම දෙපාරක් තුන් පාරක් හතර පාරක් විතර නෝට් එක කියව ගන්න. අභ්‍යාසත් එක්ක අපි හම්බෙමුනම අපි අද නතරේ හෙට උදේට පන්තිත් නැහැ, හෙට හවසත් පන්ති නැහැ. ආය අපි හම්බෙන්නේ බදාදා උදේ 6:30යි 7:30 අතර හම්බෙනවා. අපි අභ්‍යාස ටිකක් එක්ක එදාට හම්බෙමු. මම ඊට කලින් අභ්‍යාස ටික වඩා හෙට රැය විතර වගේ වෙද්දී දාන්නම් මොනවද කරන්න කියලා. ඒතකොට ඊට පුළුවන් නම් කරගෙන යන්න try එකක් දෙන්න. ඔයා පොඩ්ඩක් වැඩ කරමු. හරි? සර්. හොඳයි. නිපුණේ. අනිකුත් ආයෝජන වල විශේෂ ගැනුම්කම් තියෙනවා. ඒක සංකීර්ණකම් වල තියෙනවා. ඔව්. ඒක සංචිතවත්කම් වල තියෙනවා. අපි විශේෂයෙන්ම ඔක සඳහන් කරගන්නේ සංචිතවත්කම් වලට. ඒක අයිතමයක් විදියට අනිකුත් ආයෝජන ඇතුලේ විශේෂ ගැනීම කියන අන්තිම කොටස අන්තිම කැලේ තිබ්බ නේද? ඔව්. ඒක එහෙම තිබ්බට අපි විශේෂ ගැනීම එක ජාත්‍යන්තර මූල්‍ය ආරම්භයේ විශේෂ ගැනීම විශේෂයෙන්ම සඳහන් කරගන්නේ සංචිතවත්කම යටතේ. මහා බැංකුවේ සංචිතවත්කම මහා බැංකුව විසින් පාලනය කරන වත්කමක් විදිහට තමයි අපි ඒක හඳුනගන්නේ. ඔය සංචිතවත්කම කියන්නේ මහා බැංකුව විසින් පාලනය කරන වත්කම්. ඒතර මහා බැංකුව විසින් පාලනය කරන වත්කම් ගොඩේ තමයි අර මුදල් වර්ග පහ තියෙන්නේ. මොනවාද මේ පහ? මොනවාද විශේෂ ගැනීමකම? මොනවාද මුදල් වර්ග පහ? ඇමරිකානු ඩොලර්, ස්ටර්ලින් පවුන්ඩ්, යුවාන්, චීන යුවාන් රෙමින්බි, යූරෝ, ජපාන් යෙන්. හරි. කියන මේ මුදල් වර්ග පහ කවුරුද දන්නේ නැත්නම් ලියලා තියාගෙන පස්සේ අපි කරනවා. ආයි මම කියන්නේ ඇමරිකානු ඩොලර්, ස්ටර්ලින් පවුන්ඩ්, යෙන්, යූරෝ, අනිත් ඒවා එකක් නේද? ඇමරිකානු ඩොලර්, ස්ටර්ලින් පවුන්ඩ්, යෙන්, යූරෝ, යුවාන් රෙමින්බි. යුවාන් චීන යුවාන්. හරි යුවාන් රෙමින්බි. එතන මෙන්න මුදල් වර්ග පහ තමයි අපි විශේෂ ගැනීම කියලා කතා කරන්නේ. අපි කලින් කතා කරලා තියෙනවා මේවා. එතන ඒ ටික ගන්න ගද්දී සාමාන්‍ය අපේ ගානක් වගේ දුන්නොත් සංචිතවත්කම් වලට ගන්න. එන ළමයි නතරෙමු. ඊගා දවස් හම්බෙමු. අයවා.